සිරුම් දෙනාට සුබ සන්ධ්‍යාවක්. අග්‍රිම පාලනය. ඒ වගේම ගණන් දීමේ නිලධාරීන්, ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ඒගොල්ලෝ දන්නවා ඔයාලා. ඊට අමතරව අද ඒගොල්ලන්ගේ කාර්යභාරය. එහෙම නැත්නම් වගකීම් මොනවාද කියන එක අපි කතා කරමු. කතා කළා මම සටහන දෙන්නම්. දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් කෙලින්ම කතා කරන්න ගියාම මේ වේලාව තුල බොහෝ අයට ඒක නිකන් අපහසුයි. එහෙම දෙයක්ත් තියෙනවා. එහෙම නැත්නම් අතර මම සටහන දීලා ඔයාලට සටහන දීලා ඊට පස්සේ මේක පැහැදිලි කරන්න මම හරි කැමතියි. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ වේලාවත් එක්ක අපහසුතාවයන් වලටපත් වෙනවා. ඊට පස්සේ නිදිමතයි එපා වෙනවා. මේ වගේ විවිධ දේවල් වලට ලක් වෙනවා ඔයාලා මේක අහගෙන ඉන්න ගියාම. ඒක නිසා මේ තමයි බොහෝ වෙලාවට මේ නෝට් එක දෙන්න හදන්නේ. එහෙම නැත්නම් ඇත්තටම අපිට නෝට් එක දීලා සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි. ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔයාලගේ මෙතන ඉන්නේ ඔක්කොම යම් කට්ටිය නිසා සාමාන්‍යයෙන් පාඩම් කිරීම ටිකක් දුෂ්කර කාර්යයක් වෙනවනේ. ඒක නිසා අපි මෙහෙම නෝට් එකත් එක්ක යමු. එතකොට ඇත්තටම තියෙන නෝට් එක දෙනවා නම් හොඳයි සාමාන්‍යයෙන්. මොකද මම පැහැදිලි කරද්දි කතා කරද්දි ඔබට ඇහෙනවා. ඊට පස්සේ ඔබ ලියනකොට ඔබේ ඔළුවට යනවා. හැබැයි ඉතින් තවත් හොඳ ළමයි හිටියොත් ඊට පස්සේ ආයෙත් පොතක ලියනවා නම් තවත් හොඳයි. සාමාන්‍යයෙන් මේව ඔක්කොම මතක තියාගන්න අපහසුයි. ඒක නිසා අපි විවිධ ක්‍රමවේද වලට අනුව මතක තබා ගන්න උත්සාහ ගමු. හරි අපි අග්‍රිම පාලනයෙන් පටන් ගමු. මොකද්ද අග්‍රිමයක් කියන්නේ? අග්‍රිමයක් කියන්නේ කුමක්ද? මොන වගේ අදහසක්ද? ඉතින් සාකච්ඡා කරමු ඉතින්. මතකෙින් එතකොට ඉම්ප්‍රෙස් අක්මුදල් කියන්නේ අග්‍රිම වලටමයි. එමනේ අක්මුදල් කියන්නේ අග්‍රිම වලටමයි. එතන මොනවද කියන්නේ? දැන් අපි දන්නා වාර්ෂික විසර්ජන පනතෙන් අපිට යම් යම් වියදම් සඳහා මුදල් වෙන් කරලා දෙනවා. එහෙම නැත්නම් යම් යම් සීමාවන් දෙනවා වියදම් දරන්න. එතකොට වාර්ෂික විසර්ජන පනතෙන් අනුමත කළාට අපිට වියදම් දරන්න නම් ගෙවීම් කරන්න නම් අපිට අවශ්‍යයි මොනවාද? මුදල් අවශ්‍යයි. එතකොට අපිට මේ අනුමත වූ ප්‍රතිපාදන ඔස්සේ රජයේ වියදම් දැරීම සඳහා භාණ්ඩාගාරයෙන් රජයේ ආයතනයකට ලබා දෙන මුදලට කියනවා අග්‍රිම කියලා. පැහැදිලිද? මුදල්. මේ අග්‍රිම කියන්නේ මුදල්. අපි ඉම්ප්‍රෙස් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. අග්‍රිම. එතකොට සාමාන්‍යයෙන් පොදුවේ වෙන්නේ මෙන්න මෙහෙම මතක තියාගන්න. භාණ්ඩාගාරය දැන් අපිට වාර්ෂික විසර්ජන පනත සම්මත වුණාම ඒ සම්මත වෙච්ච විසර්ජන පනත යටතේ වියදම් දරන්න. විසර්ජන පනත යටතේ වියදම් දරන්න අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබා දෙනවා. ඒක තමයි අපි අග්‍රිම කියන්නේ. එතකොට වාර්ෂික විසර්ජන පනතෙන් දෙන්නේ ප්‍රතිපාදන. ප්‍රතිපාදන කියන්නේ සීමාව. වියදම් එක් වියදම් කාණ්ඩයට වියදම් දැරිය හැකි සීමාව. දැන් වැටුප්වලට, අතිකාලවලට, ගමන් වියදම්, ලිපි ද්‍රව්‍ය, ඒ වගේ විවිධාකාර වියදම් වර්ග වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදනය තමයි වාර්ෂික විසර්ජන පනතෙන් ලබා දෙන්නේ. ඒ ප්‍රතිපාදන භාවිතා කරලා වියදම් දරන්න අවශ්‍ය මුදල භාණ්ඩාගාරයෙන් ලබා දෙනවා කිසියම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට. සාමාන්‍යයෙන් පොදුවේ දෙන්නේ ආයතනයට තමයි. ආයතන ප්‍රධානියාගේ නමින් තමයි වන්නේ. දැන් අපි තුමු ආයතනයේ ප්‍රධානියාගේ නමින් තමයි අපි ගිණුම් පවත්වාගෙන යන්නේ. ඒක නිසා ආයතන ප්‍රධානියාගේ නමින් තමයි අග්‍රිම අපිට ලබා දෙන්නේ. පැහැදිලිද? ඒතර වාර්ෂික විසර්ජන පනතට අමතරව විශේෂ නීති සේවා වියදම් සඳහා ලැබෙන විශේෂ නීති සේවා වියදම් යටතේ ලැබෙන ප්‍රතිපාදන භාවිතා කරලා මේ වියදම් අපිට දරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඍජුවම භාණ්ඩාගාරයේ මේ මුදල් දෙන්නේ කාටද දෙන්නේ? අමාත්‍යාංශ හෝ දෙපාර්තමේන්තු සඳහා පමණි. දැන් පළාත් සභා ආයතන ගත්තොත් භාණ්ඩාගාරය ඍජුවම දෙන්නේ පළාත් සභාවේ පළාත් භාණ්ඩාගාරයට. ප්‍රධාන ලේකම් කාර්යාලයට. එතකොට වෙනත් දෙපාර්තමේන්තු වල දෙන්නේ අපි. ඒ කියන්නේ එහෙම නැත්නම් පළාත් සභාවේ. එතකොට පළාත් සභාව ඍජුවම දෙන්නේ කාටද? අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වෙත පමණි. මෙන්න මේ ටික මතක තියාගත්තොත් ඇති. මොනවද මතක තියාගන්න ඕනේ?
වාර්ෂික විසර්ජන පනතින් හරි විශේෂ නීති සේවා වියදම් යටතේ හරි අනුමත වූ ප්‍රතිපාදනයක් භාවිතා කරලා වියදම් දැරීම පිණිස පැහැදිලිද අනුමැතියලත් ගෙවීම සඳහා භාණ්ඩාගාරය රජයේ ආයතනයන් වෙත ලබා දෙන මුදල් වලට අපි කියනවා අග්‍රිම කියලා. භාණ්ඩාගාරය ඍජුවම මේ අග්‍රිම ලබා දෙන්නේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව වෙත පමණයි. මෙන්න මේ ටික මතක තියාගන්න පුළුවන් නම් ඇති. හොඳටම ඇති. පැහැදිලිද? කියන්නේ අග්‍රිම සීමාව කතා කරනවා නම් කොච්චර ලස්සනද බලන්න. එතකොට මතක හිටිනවා. මර පොඩි ලෙඩක් තියෙනවා මේ ප්‍රශ්න අහන්න නැතුව උගන්වන්නද. මොනවද අග්‍රිම සීමාව කියන්නේ? අග්‍රිම සීමාව කිසියම් වර්ෂයක් තුල කිසියම් අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවකට එහෙම නැත්නම් අපි කියනවානේ විසර්ජන ඒකකයකට කියලා. විසර්ජන ඒකකයකට වෙන මුදලින් මාරු ගෙවීම හැර. මාරු ගෙවීම කියන්නේ මොනවාද? රාජ්‍ය ආයතන වල තියෙන මාරු ගෙවීම. මොනවාද මේ මාරු ගෙවීම කියන්නේ? කවුද ගිණුම් මංසල වැඩ කරන අය ඉන්නේ මාරු ගෙවීම? cross entries කියලා අපි කියනවා. මොනවාද cross entries? වැටුපෙන් වැන්ද බොනක් දරු ඒ වගේ අඩු කිරීම වැන්ද බනක් දරු තව වැටුප මුද්දර ගාස්තු තව අත්තිකාරම් බීගිණුමේ නිලධාරීන්ගේ අයවිය යුතු මුදල්. එතකොට බීගිණුමේ අයවිය යුතු මුදල් කිව්වට බීගිණුමට අපි ණය දෙනවනේ. ඔයාලට ඒක අදාළ නැහැ. හරි. බීගිණුමේ අයවිය යුතු දේවල් තව දැන් ඔය නිවාස කුලී වාගේ දේවල් තියෙනවා නම් නිවාස කුලී අධිභාර වාගේ දේවල් තියෙනවා නම් ඒ වගේ මොනවා හරි මුදලින් නොවන අඩු කිරීම තියෙනවා. මුදලින් ඒ කියන්නේ අපිට වැටුප් ගෙවද්දී මුදලින් අඩු කරලා කොහාටවත් යවන්න නැතුව කරන අඩු කිරීම තියෙනවා. විශේෂයෙන් මධ්‍යම රජයේ. ඔක පළාත් සභාවල් අදාළ නැහැ. මධ්‍යම රජයේ අඩු කරලා එහෙම යවන්න නැති වියදම් තියෙනවා. ඒතර එවැනි වියදම් හැර ඒවා හැර අපි තුමු මිලියන 10ක් වෙන් වුණා. මිලියන 10න් අපි හිතමු මාරු ගෙවීම තියෙනවා කියලා මිලියනයක්. එහෙනම් අපිට අග්‍රිම ලැබෙන්න ඕනේ කීයද? මිලියන 9යි නේ. අන්න එතකොට අන්න ඒ වගේ දෙපාර්තමේන්තුවකට වෙන් වෙච්ච අමාත්‍යාංශයකට වෙන් වෙච්ච ප්‍රතිපාදනයෙන් මාරු ගෙවීම හැර ඉතිරි වියදම් දැරීම සඳහා ලබා දෙන සීමාව තමයි අපි කියන අග්‍රිම සීමාව. මේ අග්‍රිම සීමාව ගණනය කරන්නේ අපි එහෙමයි. පැහැදිලිද? අග්‍රිම සීමාව ගණනය කිරීමේදී අපි මොකද කරන්නේ? මොනවද අඩු කරන්නේ? percentage අඩු කරනවා. මාරු ගෙවීම අඩු කරනවා. එහෙම අඩු කරලා තමයි අපි ඉල්ලන්න ඕනේ. අග්‍රිම සීමාව අපි හදලා ඉල්ලන්න ඕනේ එහෙමයි. එතකොට අග්‍රිම අධිකාරී බලය කියන්නේ මොකද්ද? අග්‍රිම අධිකාරී බලය කියන්නේ මොකද්ද? අග්‍රිම අධිකාරී බලය වැය ශීර්ෂ වලට භාණ්ඩාගාරයෙන් ලබා දීමට එකඟ වන මුදල් ප්‍රමාණය අග්‍රිම අධිකාරී බලය කියලා. ඒකට ලැබෙනවා මේ කියන්නේ මොනවාද? ලිපියකින් එවනවනේ ඒක එවන එක. එම ලිපිය අග්‍රිම අධිකාරී බලය මොන කියලා නීතිය තමයි. යටතේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාව අනුව ඒකාබද්ධ අරමුදලින් මුදල් නිදහස් කිරීමේදී අපි කිව්වා නේද මුදල් අමාත්‍යවරයාගේ අස්සනි මොනවද නිකුත් කරන්නේ? වරන් බලපත්‍ර. අපි වරන් බලපත්‍ර 7ක් ගැන කිව්වේ.
වරන් බලපත්‍ර නිකුත් කරනවා. ඒ නිකුත් කරන වරන් බලපත්‍ර නිකුත් කළාට පස්සේ භාණ්ඩාගාරයේ ලේකම් මොකද කරන්නේ? ගණන් දීමේ නිලධාරී මාර්ගයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරී මාර්ගයෙන් එක් දෙපාර්තමේන්තුව යවනවා මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් වසර තුල නිදහස් කරන්න අපේක්ෂා කරනවා කියලා. පැහැදිලිද? ඒ නිදහස් කරන්න අපේක්ෂා කරන්නේ අපිට වෙන් වෙච්ච මුදල. තේරුණාද මම මේ කියන දේ? වාර්ෂික විසර්ජන පනත සම්මත වුණාට පස්සේ අපි මුලින් කතා කළා මතකද? ඒ වෙන් කළ ප්‍රතිපාදන මත වියදම් දැරීමට මුදල් අමාත්‍යවරයා වරන් බලපත්‍රයක් අත්සන් කරන්න ඕනි. වරන් බලපත්‍රයක් අත්සන් කරලා ඒ බලය දුන්නාට පස්සේ අවසරය දුන්නාට පස්සේ මුදල් අමාත්‍යවරයා කාටද මේ අවසරය දෙන්නේ? කාටද මේ අවසරය දෙන්නේ? කාටද මේ අවසරය දෙන්නේ? භාණ්ඩාගාරයේ ලේකම්ට. භාණ්ඩාගාරයේ ලේකම්ට. මම මේ ප්‍රශ්න අහන්නේ අර එහෙම කියනකොට මතක හිටිනවා. භාණ්ඩාගාරයේ ලේකම්ට. භාණ්ඩාගාරයේ ලේකම්ට තමයි අවසරය දෙන්නේ මේ අහවල් දෙපාර්තමේන්තුවට අහවල් අමාත්‍යාංශයට මෙච්චර කියන අග්‍රිම නිදහස් කරන්න අවසර දෙන එක අග්‍රිම නිදහස් කරන්න කියලා භාණ්ඩාගාරයේ ලේකම්ට තමයි දෙන්නේ. ඒතර භාණ්ඩාගාරයේ ලේකම් මොකද කරන්නේ? වසර තුල නිදහස් කරන්න අපේක්ෂා කරන අග්‍රිම ප්‍රමාණය සඳහන් කරලා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් මාර්ගයෙන් මොකද කරන්නේ? ප්‍රධාන ගණන් දීමේ නිලධාරී මාර්ගයෙන් එක් එක් දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත යවනවා ලිපියක්. අන්න ඒ ලිපියට අපි කියනවා අග්‍රිම අධිකාරී බලය. පැහැදිලිද? අග්‍රිම අධිකාරී බලය සඳහන් ලිපියේ එහෙම නැත්නම් අග්‍රිම අධිකාරී බලයේ සඳහන් ඉඩ දෙන ප්‍රමාණයෙන් මාරු ගෙවීම හැර මාරු කියන්නේ ක්‍රොස් සෙන්ටෙන්ස් වලින් හරස් සටහන් වලින් ඒ කියන්නේ අපි යම් යම් ගෙවීම් කරනකොට අඩු කිරීම කරනවා මුද්දර බද්ද වගේ දේවල් දැන් අපිට වැටුප් ගෙවනවා නම් WNOP රාජ්‍ය ණය ඊට පස්සේ මොනවාද තව නිවාස කුලී වාහන කුලී අධිභාර මෙන්න මේවා හැර අනිකුත් වියදම් දරන්න ලබා දෙන සීමාවට අපි කියනවා අග්‍රිම සීමාව. අග්‍රිම සීමාව තමයි. සීමාව කියලා කියනවා. පැහැදිලිද? ඒතර අග්‍රිම සීමාව අපි සකස් කරලා දුන්නාට පස්සේ මෙන්න මෙහෙමයි කියලා ඒක වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න බෑ අපිට වෙනස් කරගන්න පුළුවන් පස්සේ වෙනස් කරන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. පැහැදිලිද? එතකොට අග්‍රිම සීමාව කියන්නේ මොකද්ද? අග්‍රිම අධිකාරී බලයේ සඳහන් මුදලින් හරස් සටහනෙන් අඩු කළාට පස්සේ ප්‍රොසෙන්ටේජ් අඩු කළාට පස්සේ මාරු ගෙවීම අඩු කළාට පස්සේ වියදම් දරන්න අවශ්‍ය වන අග්‍රිම සීමාව ඉතිරි වියදම් දරන්න අවශ්‍ය අග්‍රිම ප්‍රමාණයට අපි කියනවා අග්‍රිම සීමාව. පැහැදිලිද? එතකොට මේ එක් එක් දෙපාර්තමේන්තු වලින් අග්‍රිම සීමාව ඉල්ල ගන්නවා. දරන්න අපේක්ෂා කරන වියදම කොච්චරද කියලා ඉල්ල ගන්නවා. පැහැදිලිද? මොකද මුදල් අමාත්‍යාංශය දන්නේ නැහැ එක් එක් ආයතන වල තියෙන හරස් සටහන් මොනවාද කියලා. ඒක නිසා එක් එක් ආයතන හදන්න ඕනේ. එක් එක් ආයතන විසින් තමන්ගේ අග්‍රිම සීමාව තමන් හදන්න ඕනේ. ඒ හැදුවට පස්සේ භාණ්ඩාගාර නියම කරනවා. භාණ්ඩාගාර ඒ සීමාව මත තමයි අග්‍රිම නිකුත් කරන්නේ. පැහැදිලිද? අග්‍රිම සීමාව. ඔව්. නෑ සාමාන්‍යයෙන් දැන් මෙහෙම ප්‍රශ්න අහනවානේ ඔහෙන් ඇහුනේ නැති උනාට මේ අවුරුද්දටම කොහමද බී ගිණුමේ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමේ ගණනය කිරීම කරන්න කියලා අහනවා. ඒක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අත්තිකාරම් බී ගිණුමේ මොනවාද අඩු වෙන්නේ කියන අවුරුද්දකට? දැන් අපිට තියෙන ආපදා ණයනේ තියෙන්නේ. ඊට අමතරව පාපැදි ණය බැරි නිදහස් වීමේ ණය නොසැලකිය හැකි තරම් කුඩා ප්‍රමාණයක්නේ. එතකොට විශේෂ අත්තිකාරම් වල අපි දන්නවා වසර තුල දීලා වසර තුල ආය කරගන්න. එතකොට උත්සව අත්තිකාරම් වසර තුල දීලා වසර තුල ආය කරගන්නවා. එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් පෙර වර්ෂත් එක ගත්තම අපි දන්නවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි ණය ඉක්ුත් කරන්නේ මෙච්චර ණය ආය කරගන්න පුළුවන් කියලා. ආපදා ණය වල වැඩිපුර 10%. ඒවා එහාට මෙහාට වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒවා එහාට මෙහාට වෙනවා. දැන් අපි හිතමු ඔය ආස්සේ
අවුරුදු 10ක 12ක පරණ මේ උසස් වීමක් ලැබලා ඇරියස් ආවොත් වැඩ තහනමකට ලක් වුණොත් කවුරු හරි ඒ වගේ දේවල් වුණාම මේක වෙනස් වෙනවා. නමුත් ආයතනයට හදන්න පුළුවන්. අපි හදනවා එහෙම. දැන් ඔය අත්තිකාරම් බීගිනුමේ සීමාවන් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. මේ ඔක්කොම එකට දාගත්තොත් අමාරුයි. අත්තිකාරම් බීගිනුමේ සීමාවන් අපි හදන්නේ. අපි හදනවා අපේ ආයතන වලට අවශ්‍ය බීගිනුමට කොච්චර සල්ලි ඕනේද කියලා සීමාව හදනවා. මේ ඔයාලා නොදන්නවට ඔබ පිටිපස්සේ දැහෙන්න මේ කාර්යභාරයක් තියෙනවා. සෑහෙන කාර්යභාරයක් තියෙනවා. අපිට දැන් රජයේ ආයතනයකින් කිසියම් කාර්යයක් සඳහා මුදල් විදියට එළියට යන්නට පෙර බොහෝ කාර්යභාරයක් මේ තුල තියෙනවා. පැහැදිලිද? හරි. එතකොට අග්‍රිම අධිකාරී බලය මතකද? අග්‍රිම අධිකාරී බලය මතකද? හරි නෑ හරි කියලා කිව්වට කමක් නෑ. එතකොට අග්‍රිම අධිකාරී තියෙනවා. අග්‍රිම අධිකාරී බලයේ සඳහන් ඒ මුදලින් මොනවද අඩු කරන්නේ? මොනවද අඩු කරන්නේ? මාරු හරස් සටහන් මාරු ගෙවීම. අපි හරස් සටහන් කියලා කියනවා. නමුත් ඒ වචනයට වඩා ලස්සනයි මාරු ගෙවීම කියලා කිව්වමනේ. මාරු ගෙවීම අඩු කළාට පස්සේ එන මුදල මාරු ගෙවීම අඩු කර ඉතිරි වියදම් දරන්න ලබා දෙන මුදල් ප්‍රමාණය තමයි අග්‍රිම සීමාව. මේ සීමාව කවුද හදන්නේ? එක් ආයතන වලින්. එක් ආයතන වලින් හදනවා. පැහැදිලිද? හරි. ඔන්න ඔය කතන්දරේ තමයි මේ මෙච්චර වෙලා පැහැදිලි කළේ. එක් ආයතන වෙත වර්ෂයක් තුල මුදල් මෙන්න මෙච්චර අග්‍රිම ප්‍රමාණයක් ලබා දෙනවා කියලා අපි අග්‍රිම අධිකාරී බලයෙන් කියනවා. ඒ අග්‍රිම අධිකාරී බලය දැක්වෙන ලිපියේ තියෙනවා යම්කිසි මුදලක්. ඒ මුදලින් කිසියම් වසරක් තුල කිසියම් දෙපාර්තමේන්තුවක මාරු ගෙවීම ගෙවිය යුතු මාරු ගෙවීම අඩු කළාට පස්සේ ඉතිරි වියදම් වල වටිනාකමට අපි කියන මොනවා කියලාද? අග්‍රිම සීමාව. එතන මේ අග්‍රිම සීමාව කවුද නියම කරන්නේ? භාණ්ඩාගාරය නියම කරන්නේ. කවුද ඒ සඳහා ඇස්තමේන්තුව හදලා දෙන්නේ? එක් දෙපාර්තමේන්තු විසින්. පැහැදිලිද? මුදල් වසරේ ආරම්භ වෙන්න පෙර භාණ්ඩාගාරය එක් දෙපාර්තමේන්තු වලින් ඉල්ල ගන්නවා ඒ වසරවලට කොතරම් මුදල් ප්‍රමාණයක් අග්‍රිම ප්‍රමාණයක් අවශ්‍ය වේද කියලා. එතකොට මේ ඇස්තමේන්තුවේ වෙනසක් වෙනවා නම් ඒ වෙනස් වීමත් සකස් කළා හඳුනා ගන්නා අග්‍රිම ප්‍රමාණයට අපි කියනවා අග්‍රිම සීමාව. පැහැදිලිද? අග්‍රිම සීමාව. මෙන්න මේ ටික තමයි අපි මේ කතා කරලා. ඊට පස්සේ අග්‍රිම අධිකාරී බලය. මොකද අග්‍රිම අධිකාරී බලය කියලා කිව්වේ වාර්ෂික විසර්ජන පනතින් හෝ වෙනත් නීතියක් යටතේ මුදල් වෙන් වුණාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 150 ව්‍යවස්ථාව අනුව ඒකාබද්ධ අරමුදලේ මුදල් නිදහස් කරගන්න අපිට අවශ්‍යයි මොනවද? වොරන් බලපත්‍රයක්. මුදල් අමාත්‍යවරයාගේ අස්සනින් නිකුත් කරන වොරන් බලපත්‍රයක් අවශ්‍යයි. මේ වොරන් බලපත්‍රය මුදල් අමාත්‍යවරයා ලබා දෙන්නේ භාණ්ඩාගාරයේ ලේකම් වෙත. ඊට පස්සේ භාණ්ඩාගාරයේ ලේකම් විසින් එක් දෙපාර්තමේන්තුවකට එක් දෙපාර්තමේන්තුව සඳහා ඒ වසර තුලදී නිකුත් කරනු ලබන මුදල් ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියලා සඳහන් කරලා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මාර්ගයෙන් එක් දෙපාර්තමේන්තු වෙත යවන ලිපියට අපි කියනවා අග්‍රිම අධිකාරී බලය. මේක කතාවක් වගේ මතක තියාගන්න. මොකද්ද කතාව? මම මේ කියන වචන ටිකම අවශ්‍ය නැහැ. අපි දන්නවා වියදමක් දරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. ඒ අනුමැතිය අපිට ලැබෙනවා කොහොමද? අපිට අනුමැතිය ලැබෙන්නේ? කොහොමද පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ අපිට? පාර්ලිමේන්තු අනුමැතියත් මේ තුන් ආකාරයකට ලැබෙනවා. මොකක්ද ආකාර තුන? වාර්ෂික විසර්ජන පනත, විශේෂ නීති සේවය, පරිපූර්ණක ඇස්තමේන්තු. එතකොට පාර්ලිමේන්තුවක් නැත්නම් තමයි ජනාධිපතිවරයාට බලය තියෙන්නේ. අවස්ථා දෙකකදී. පැහැදිලිද? ඊ අවස්ථාවලදී වරන් බලපත්‍රය අත්සන් කරන්නේ ජනාධිපති. මුදල් ඇමති නෙවෙයි. එතකොට මොකද මං කිව්වේ? කිසියම් හෝ ආකාරයකට පාර්ලිමේන්තු අනුමැතිය තුන් ආකාරයකට ලැබෙනවා. ඒ ලැබුණට පස්සේ ඒ අනුමත වූ මුදල් වියදම් කරන්න මුදල් අමාත්‍යවරයාගේ අස්සනින්
වරන් බලපත්‍රයක් අවශ්‍යයි. මේ වරන් බලපත්‍රය නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත භාණ්ඩාගාරයේ ලේකම් වෙත. ඊට පස්සේ භාණ්ඩාගාරයේ ලේකම් මොකද කරන්නේ? ඉදිරි වසරේදී මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් ඔබේ දෙපාර්තමේන්තුවට ලබා දෙනවා කියලා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මාර්ගයෙන් එක් දෙපාර්තමේන්තු වෙත යවන ලිපියට අපි කියනවා අග්‍රිම අධිකාරී බලය. මම කටපාඩමින් නෙවෙයි කිව්වේ. සිංහල භාෂාවයි ක්‍රියාවලියයි මතක තියාගන්න. සිංහල භාෂාව ඉතින් අපි කියලා දෙන්න ඕනේ නැහනේ. ඔබට ඒක හොඳට පුරුදුයි. පැහැදිලිද? ප්‍රශ්නයක් තියෙනවා වැටුප්පු වලදී විතරද ප්‍රොසෙන්ට් තියෙන්නේ කියලා. නැහැ අනිත් ඒවා වැඩිත් තියෙනවා. දැන් බලන්න කොන්ත්‍රාත් වල ප්‍රමාද ගාස්තු අය කරනවා. දඩ අය කරනවා. මුද්දර ගාස්තු අය කරනවා. ඒ ගෙවීම් වලදී රුපියල් 25000 වඩා වැඩි ගෙවීමකදී මුද්දර ගාස්තු අය කරනවා. ඒතර ඒ වගේ දේවල් තියෙනවා. මෙහෙමයි අපිට එහෙම හිතන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් මම කියේ ප්‍රොසෙන්ටේජ් තියෙනවා. අපිට අවුරුද්ද මුල 100% හදන්න බෑ. කොහොමද හදන්න බෑ. අවුරුද්දේ දැන් බලන්න ගිය අවුරුද්දේ හදපුවා මේ අවුරුද්දේ කොහොම වෙයිද? මේ කොවිඩ් එක. ඒක හන්ද අපිට එහෙම 100% බෑ. නමුත් අපි ඇස්තමේන්තුවක් හදනවා. ඒ ඇස්තමේන්තු දැන් ඒක හන්ද තමයි අපිට දෙන අයවැය. අපිට දෙන වාර්ෂික විසර්ජන වලින් වසර තුල 105කට වඩා වැඩියෙන් වෙනස් වුණොත් 105ක් තුල වෙනස් වෙන්න පුළුවන් නේ. 105ක් තුල වෙනස් වෙන්න ඉඩ දීලා තියෙනවා. ඇයි ඉඩ දෙන්නේ? මේ කල්ප ගානකට පෙර අයවැයක් හදලා ඒක යටතේ වියදම් ගන්නකොට වෙනස් වීම වෙනවා. දැන් අපි හදන්නේ 2022 අයවැය හැදුවේ 2021 අප්‍රේල්. එතකොට කොච්චර වෙනස්කම් වෙන්න පුළුවන්ද? කාලේ දිගයි. මොනවද තියෙන ප්‍රශ්න? මොකද ප්‍රශ්න තියෙනවද? හරි. එහෙනම් අපි සටහන් කරගමු. මාතෘකාව අග්‍රිම අධිකාරය. පරිපූර්ණක අග්‍රිම අධිකාරය. මොකද පරිපූර්ණක අග්‍රිම අධිකාරය කියන්නේ? මොකද මේකේ අදහස? සාමාන්‍ය ඔයාලට වැටහෙන දේ කියන්නේ, හැඟෙන දේ කියන්නේ, දැනෙන දේ කියන්නේ කොහොමද අවුරුද්ද අඩු කිරීම හිතාගන්න එහෙම කියලා. එතකොට සාමාන්‍ය ඒක තමයි ඉස්සලා කිව්වේ. එතකොට අපි මුලින් ඇස්තමේන්තු කරන මෙන්න මේක තමයි අපේ අග්‍රිම සීමාව කියලා. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්. විවිධ හේතුන් මත වෙනස් වෙනවා. ඔය හරස් සටහන්ම නෙවෙයි, මාරු සටහන් වෙනස් වීමම නෙවෙයි. දැන් ඔය බලන්න මේ පහුගිය වසරවල නවක නිලධාරීන් මදව ගන්න. බුරුතු පිටින් එනවා ආයතන වලට. පැහැදිලිද? එතකොට එහෙම ආවම ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ මුදල්. දීමනාවක් හරි නේ. දැන් පහුගිය දවස්වල උපාධිධාරී අභ්‍යාස ලාභින් ගත්තා. ඒතර ඒගොල්ලන්ට දීමනා කියනකොට ගෙවන්න ඕනේ මොනවද? අජුවට ගොස්තර නේ මුදලින් ගෙවන්න ඕනේ. අග්‍රිම ඕනේ. එතන අග්‍රිම වෙනස් වෙනවා. දැන් පහුගිය දවස්වල කොවිඩ් කේස් එක නිසා කොවිඩ් වසංගතය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපිට ආවා මේ මිලියන 500 ගාණක් 552ක් වගේම ගාණක් මට ආව මතකයි මාස 3කට. එතකොට වෙනස් වෙනවා. ඒ වගේ විවිධ හේතුන් මත පරිපූර්ණක ප්‍රතිපාදන අනුමත වෙනවා. පරිපූර්ණක ප්‍රතිපාදන. ඒ වගේ විවිධ හේතුන් මත මේ අග්‍රිම සීමාව ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. ප්‍රායෝගික නොවුනම මොකද කරන්න වෙන්නේ? අග්‍රිම සීමාව ප්‍රායෝගික නොවුනම මොකද කරන්න ඕනේ? පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න. පරිපූර්ණක ඇස්තමේන්තුව අර මුලින් හදපු අග්‍රිම සීමාව අපිමයි හැදුවේ. ඒක වෙනස් කරලා අපි යවනවා මෙන්න මේක සංශෝධනය කරලා දෙන්න කියලා. මොකද එහෙම සංශෝධනය කර නොගෙන අපිට වෙනත් අග්‍රිම සීමාවක් භාවිතා කරන්න බෑ. භාණ්ඩාගාරයේ අග්‍රිම සීමාව සංශෝධනය කරලා නොදුන්නොත් අපිට ඒකට විරුද්ධව විගණන විමසුම් වෙනවා. පැහැදිලිද? ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? අපේ සීමාව වෙනස් වෙනවා නම් අපි හදපු අග්‍රිම සීමාව සංශෝධනය කරලා අපි භාණ්ඩාගාරයෙන් ඉල්ලන්න ඕනේ මෙන්න මේ අග්‍රිම සීමාව සංශෝධනය කරලා දෙන්න කියලා. පැහැදිලිද? එතකොට භාණ්ඩාගාරයේ අග්‍රිම සීමාව සංශෝධනය කරලා දෙනවා. ඒ අනුව අපි කටයුතු කරන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් මේක ලියා ගන්න. නේද? හරිම ලේසියිනේ. හොඳටම දන්නවා. මොකද අතුරු අග්‍රිමයක් කියන්නේ? මොකද අතුරු අග්‍රිමයක් කියන්නේ?
අතුරු අග්‍රිමයක් කියන්නේ මොකක්ද? කියන්න පුළුවන්ද? ඔයාලා දන්නවනේ කියා ගන්නයි බැරි. අතුරු අග්‍රිමයක් කියන්නේ කුමක්ද? දැන් සාමාන්‍යයෙන් භාණ්ඩාගාරයෙන් නිකුත් කරන මේ අග්‍රිමෙන් කොටසක් තමන් යටතේ පවතින අංශයකට හෝ දෙපාර්තමේන්තුවක නිලධාරියෙකු යටතට ලබා දීම, ඒ කියන්නේ ඒක වියදම් දැරීමට ලබා දීම අතුරු අග්‍රිමයක්. සුළු මුදල් වගේ එකක් නැත්නම් අර සුළු මුදල් දෙන්නෙත් ඒ වගේ අතුරු අග්‍රිමයක් විදිහට. නැත්නම් අමාත්‍යාංශයක යටතේ පවතින දෙපාර්තමේන්තුවකට හරි එහෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක යටතේ තියෙන මොකක් හරි අංශයකට දෙන එක අතුරු අග්‍රිමයක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් භාණ්ඩාගාරයේ අග්‍රිම නිකුත් කරන්නේ ගණන් දීමේ නිලධාරීන්ට හා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට පමණයි. පැහැදිලිද? ගණන් දීමේ නිලධාරීන්ට හා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට. එතකොට එහෙම ලබා දෙන අග්‍රිමයෙන් කොටසක් තමයි යටතේ ඉන්න වෙනත් නිලධාරියෙකු වෙත ලබා දීමට අපි කියනවා අතුරු අග්‍රිමයක් කියලා. පැහැදිලිද? අතුරු අග්‍රිමයක්. එතකොට මේ අතුරු අග්‍රිමයක් දෙනකොට දැන් මෙතෙන්දී අදහස් වෙන ප්‍රධාන දේ තමයි තමන්ගේ උපකාර්යාලය. දැන් අපි ගත්තොත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ගත්තොත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට දෙන්නේ අතුරු අග්‍රිමය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැත්තෙන් ඒක අතුරු අග්‍රිමය. එතකොට එවැනි කාර්යාලයකට ලොකු මුදල් ප්‍රමාණයක් අතුරු අග්‍රිම ලෙස ලබා දෙනකොට ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගන්න ඕනේ. ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගන්න ඕනේ. භාණ්ඩාගාරයේ අනුමැතිය නොමැතිව එහෙම දෙන්න බෑ. පැහැදිලිද? සාමාන්‍ය හිතන්නකෝ. තමන්ගේ සබ් ඔෆිස් එකකට එතරම් ලොකු මුදල් ප්‍රමාණයක් එවනවා නම් ඒකට වෙනම ගිණුමක් විවෘත කරන්න ඕනේ. වෙනම ගිණුම විවෘත කරනකොට භාණ්ඩාගාරයේ අනුමැතිය ගන්න ඕනේ. ඒ වගේ ලොකු ක්‍රියාවලියක් තිබෙනවා. එතකොට කොහොම හරි අතුරු අග්‍රිමයක් කියන එකෙන් දල වශයෙන් අදහස් කරන්නේ මොකද්ද? ගණන් දීමේ නිලධාරියෙක් හෝ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක් වෙත සාමාන්‍ය අපි කියන්නේ ගණන් දීමේ නිලධාරිය. මොකද දැන් ටෙසරිය මුදල් අමාත්‍යාංශයක් ගත්තත් අමාත්‍යාංශ කාර්යාලයේ ප්‍රධානියා කවුද? අමාත්‍යාංශ කාර්යාලය සම්බන්ධයෙන් ගණන් දීමේ නිලධාරිය තමයි ලේකම්. ඒක නිසා අපි කියනවා මේ ගණන් දීමේ නිලධාරියෙන් බොහෝ වෙලාවට ගණන් දීමේ නිලධාරියෙකුට කිසියම් අග්‍රිමයක් දුන්නාම ඒ අග්‍රිමේ කොටසක් තමා යටතේ ඉන්න වෙනත් නිලධාරියෙකුට ලබා දෙනවා නම් අපි ඒකට කියනවා අතුරු අග්‍රිම. සාමාන්‍ය මතක තියාගන්න ලේසි. කොහොමද අතුරු අග්‍රිමයක් කියන්නේ? දෙන අග්‍රිමේ කොටසක්. දෙන්නේ කාටද? තමා යටතේ ඉන්න වෙනත් නිලධාරියෙකුට. පැහැදිලිද? දැන් දිස්ත්‍රික් ලේකම් යටතේ තමයි ප්‍රාදේශීය ලේකම් ඉන්නේ. තමා යටතේ ඉන්න නිලධාරියෙකුට තමයි ලබා දෙන්නේ. පැහැදිලිද? එහෙම දෙනකොට කාර්යාලයක් විදියට බැංකු ගිණුමක් කරා එහෙම ලබා දෙනවා නම් ඒ සඳහා භාණ්ඩාගාරයේ ලිඛිත අවසරය ගත යුතුමයි. දැන් පළාත් සභාව යටතේ තියෙනවා. පළාත් සභා ආයතනයකට එහෙම ගිණුමක් විවෘත කරලා ලබා දෙනවා නම් ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ගන්න ඕනේ. පළාත් භාණ්ඩාගාරය හරහා ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ගත යුතුමයි. එහෙම නැතුව ගිණුමක් විවෘත කළා එවැනි ගිණුමකට මුදල් යවන්නේ නැහැ. පැහැදිලිද? එතකොට රජයේ කාර්යාල සම්බන්ධයෙන් ගත්තොත් තමන්ගේ ආයතන යටතේ තිබෙන උපකාර්යාලයක් වුණත් ඒ උපකාර්යාලයට අවශ්‍ය ගිණුමක් විවෘත කළ මුදල් යවන්න භාණ්ඩාගාරය අනුමැතිය අවශ්‍යයි. මේක නොදෙනවා නෙවෙයි දෙනවා. නමුත් මේ ප්‍රොසෙස් එක තියෙනවා, ක්‍රියාවලිය තියෙනවා. හරි. ලියා ගන්න. ගණන් දීමේ නිලධාරියෙකු වෙත ලද අග්‍රිමයෙන් කොටසක් ගණන් දීමේ නිලධාරියෙකු වෙත ලද අග්‍රිමයෙන් කොටසක් තම අග්‍රිමයෙන් කොටසක් තම යටත් නිලධාරියෙකු වෙත ලබා දුනහොත් ඒ අතුරු අග්‍රිම ලෙස හඳුන්වයි.
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරයකින් තොරව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරයකින් තොරව ගණන් දීමේ නිලධාරියෙකු හැර වෙනත් නිලධාරියෙකුට තමන් ලබාගත් අග්‍රමයෙන් කොටසක් නැවත තවත් කෙනෙකු වෙත නිකුත් කළ නොහැක. නැවත තවත් කෙනෙකුට නිකුත් කළ නොහැක. සුළු මුදල් අතුරු අග්‍රිමය. මොකද සුළු මුදල් අතුරු අග්‍රිමය කියන්නේ? මේවා දන්නවනේ? සුළු මුදල් සුළු මුදල් අතුරු අග්‍රිමය කියන්නේ කුමක්ද? කාර්යයක් සඳහා පමණක්ද නැත්නම් එක් දිනකටද සර්? එක් කාර්යයකටනේ. එක් කාර්යයකට. ඔව්. ඔව්. දැන් මෙහෙමයි කියන්නේ දැන් අපිට ගණන් දීමේ නිලධාරියෙකුට ලද අග්‍රමයෙන් කොටසක් එදිනෙදා පැන නගින සුළු වියදම් සඳහා තමාගේ ඍජු අධීක්ෂණය එහෙම නැත්නම් ගණන් දීමේ නිලධාරියෙකුගේ ඍජු අධීක්ෂණය යටතේ සේවය කරන නිලධාරියෙකු වෙත ලබා දෙන්න පුළුවන් එදිනෙදා පැන නගින සුළු වියදම් දැරීම සඳහා. පැහැදිලිද? එතකොට ඒ වියදම් දෙීම ලබා දෙන්නේ දැන් අපි කාර්යාලයක කටයුතු කරගෙන යාමේදී සාමාන්‍ය ඔයාලා දන්නවා ආයතනයක වියදම් දරන්න ඕනි process එක. මොකද්ද process එක? බලය දෙන්න ඕනි. බලය බෙදිච්ච කෙනෙක්ගෙන් බලය දෙන්න ඕනි, අනුමත කරන්න ඕනි, සහතික කරන්න ඕනි, ඊට පස්සේ ගෙවන්නේ. හැබැයි මේ විදිහට සමහර දේවල් කරගන්න අපහසුයි අපිට. එතකොට නිලධාරීන්ට අපිට විශ්වාසයක් වෙනවා නම් මේ තුල අනර්ථයක් වෙන්නේ නැහැ කියලා ඒ ආකාරයට ඒ යම් යම් වියදම් දරන්න අවශ්‍ය ක්‍රමවේදයක් තියෙනවා. මේක රජයේ විතරක් නෙවෙයි පෞද්ගලික අංශෙත් තිබෙනවා. ඒතර ඒ ආකාරයට එදිනදා පැන නගින සුළු වියදම් දරන්න ගණන් දීමේ නිලධාරියෙකු යටතේ වැඩ කරන සේවය කරන නිලධාරියෙකුට දෙන්න පුළුවන් තමන්ගේ ඍජු අධීක්ෂණය තුල. ඒතර එහෙම දෙන්න පුළුවන් මුදල් ප්‍රමාණය උපරිම කීයද? 25000යි. සුළු මුදල් අග්‍රිමය 25000ක් ලෙස තියාගන්න පුළුවන්. එක් වරකට එක් කාර්යයක් සඳහා යොදවන්න පුළුවන් මුදල තමයි රුපියල් 5000. දැන් ඉස්සර තිබි රුපියල් 500. 500,000 වුණා. දැන් මුදලයාගේ අඩුවීමත් එක්ක 5000 දක්වා ඔව් රීම්බර්ස් කර කර අපිට ගන්න පුළුවන් අපි ගාව තියා ගන්න පුළුවන් උපරිමය තමයි 25000. පැහැදිලිද? සුළු මුදල් අග්‍රිමය කියලා කිව්වම ගන්න එක වරකට අපිට කෑෂ් කරලා අතර තියා ගන්න පුළුවන් උපරිමය තමයි 25000. 25000 අභිභවා යන්න බෑ. ඉක්මවා යන්න බෑ. 25000 තමයි උපරිම අපිට තියා ගන්න පුළුවන්. මේවා සාමාන්‍ය වලට හුරු දේවල්. මෙහෙම ලියා ගන්න. එදිනෙදා සුළු වියදම් දැරීම සඳහා නිකුත් කරන අතුරු අග්‍රිමය මේ වේ. එදිනෙදා සුළු වියදම් දැරීම සඳහා නිකුත් කරන අතුරු අග්‍රිමය මේ වේ. මාණ්ඩලික නිලධාරියෙකුගේ ඍජු අධීක්ෂණය යටතේ මාණ්ඩලික නිලධාරියෙකුගේ ඍජු අධීක්ෂණය යටතේ සේවය කරන ඕනෑම නිලධාරියෙකුට රුපියල් 25000ක උපරිමයකට යටත්
රුපියල් 25000ක උපරිමයකට යටත් සුළු මුදල් අග්‍රිමයක් ලබා දිය හැකි අතර එකවර ගෙවිය යුතු මුදල රුපියල් 5000 නොඉක්ම විය යුතුය. හැබැයි මේ සීමාව පළාත් සභාවල වෙනස්. මොකද පළාත් සභාවලට වෙනම තියෙනවා මුදල් රීති පොතක්. පැහැදිලිද? පළාත් සභාවලට වෙනම තියෙන මුදල් රීති පොතක්. ඒ මුදල් රීති පොතේ සීමාවන් වෙනම සංශෝධනය කරන්න. මොකද මෙතනදී කතා කරන්න දුෂ්කරයි. පළාත් සභා ව්‍යුහය මධ්‍යම රජයේ ව්‍යුහයට වඩා වෙනස් වෙනවා. දැන් මධ්‍යම රජයේ අමාත්‍යාංශයක් කැබිනට් අමාත්‍යාංශයකට සමානයි පළාත් සභාවක ප්‍රධාන ලේකම්. ඒතර ප්‍රධාන ලේකම් වලට පස්සේ ඉන්නවා අමාත්‍යාංශ. අමාත්‍යාංශ සමානයි දෙපාර්තමේන්තුවකට. මධ්‍යම රජයේ ලයින් මිනිස්ට්‍රියක දෙපාර්තමේන්තුවකට සමානයි මධ්‍යම රජයේ ආයතනවල දෙපාර්තමේන්තුවකට සමානයි පළාත් අමාත්‍යාංශයක්. පළාත් අමාත්‍යාංශයක්. මට විනාඩියක් දෙන්න. එකවර ගෙවීමේදී රුපියල් 5000 නොඉක්ම විය යුතුය නේ. එකවර ගෙවීමේදී රුපියල් 5000 නොඉක්ම විය යුතුය. තත්කාරය අතුරු අග්‍රිමය. මොකද්ද තත්කාරය අතුරු අග්‍රිමය කියන්නේ? අපි අතුරු අග්‍රිම ලබා දෙනකොට කිසියම් නිශ්චිත කාර්යයකට මෙන්න මේ වැඩේට කියලා හඳුනාගෙනම දෙනවා නම් අග්‍රිමයක් අපි කියනවා තත්කාරය අතුරු අග්‍රිම. දැන් අපි එහෙම දෙනවානේ දැන් ඔය මොන හරි විශේෂ දෙයක් කරනකොට අපි දැන් ප්‍රෝග්‍රෑම් එකක් කියමුකෝ. වැඩමුළුවක් සිදු කරද්දී වැඩමුළුවට අවශ්‍ය වියදම් දරන්න අපි දෙනවා ඇඩ්වාන්ස් එකක්. ඒ ඇඩ්වාන්ස් එක දෙන්න ඉස්සලා අපි මොනවද ගන්නෙ? ඒ ඇඩ්වාන්ස් එක ගන්නෙ ඇස්තමේන්තුවක් ගන්නවා. ඒ අත්තිකාරම ලබාගෙන දරන්න අපේක්ෂා කරන වියදම පිළිබඳ අපි ඇස්තමේන්තුවක් ගන්නවා. ඒතර යම් නිශ්චිත මේ නිලධාරියෙකුට දෙන නිලධාරියා මාණ්ඩලික වෙන්න ඕනේ. මාණ්ඩලික නිලධාරියෙකුට දෙනවා. ඒ දෙන මුදල කීයකට වඩා වැඩි වෙන්න බැරිද? වැඩි වෙන්න බැරිද? රුපියල් ලක්ෂයයි. රුපියල් ලක්ෂයයි. දැන් මෙහෙම ආයතන ව්‍යුහය අනුව වෙනස් වෙනවනේ. එක ආයතනවල ඒ බල අධිකාරීන් අනුව වෙනස් වෙනවා. පැහැදිලිද? බල අධිකාරීන් අනුව වෙනස් වෙනවා. දැන් ඔය එක්කෙනා එක උත්තර දෙන එකයි. එතකොට බල අධිකාරීන් අනුව වෙනස් වෙනවා. දැන් රීජනල් ඔෆිස් එක වෙනස් වෙනවා. ඒ රීජනල් එතකොට ඒක තීරණය වෙන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් දෙන ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා දෙන බලය මත. හැබැයි මේ ලක්ෂය කියන එක වෙනස් කරන්න පුළුවන්. මේ ලක්ෂය කියන එක අධිකාරී අනුමැතියක් අරගෙන අධිකාරී අරගෙන බලය අරගෙන වෙනස් කරන්න පුළුවන්. එහෙම දෙනවා. සාමාන්‍ය මිලියන ගණන් දෙන අවස්ථා තියෙන සමහර අවස්ථාවලදී. එතකොට ඒ අදාළ කාර්ය අනුව තමයි තමන්ට තියෙන බලයත් අනුව තමයි එහෙම ලබා දෙන්නේ. දැන් අපි ගත්තොත් පළාත් සභාව ව්‍යුහය තුළ ලක්ෂයකට වැඩි මුදලක් චීෆ් සෙක්‍රටරි අනුමත කරන්න පුළුවන්. එතකොට මධ්‍යම රජයේ භාණ්ඩාගාරයට පුළුවන්. ස්ටේට් account එකට එහෙම නැත්නම් භාණ්ඩාගාරයට පුළුවන් ඒ අවශ්‍ය සීමාව ඉක්මවලා අනුමත කරන්න. එහෙම පුළුවන්. හැබැයි එහෙම නැතුව එහෙම දෙන්න බෑ. පැහැදිලිද? කිසියම් නිශ්චිත කාර්යයක් සඳහා නිශ්චිත පුද්ගලයෙකුට ඒ පුද්ගලයා මාණ්ඩලික නිලධාරියෙක් වෙන්න ඕනේ. නිශ්චිත පුද්ගලයෙකුට එහෙම නැත්නම් මාණ්ඩලික නිලධාරියෙකුට ලබා දෙන මුදලකට අපි කියනවා තත්කාර්ය අතුරු අග්‍රිමයක්. පැහැදිලිද? තත්කාර්ය අතුරු අග්‍රිමයක්. එතකොට මේ තත්කාර්ය අතුරු අග්‍රිමයක් ලබා දෙන්න ඉස්සලා අපි ගන්න ඕනේ මොනවද ගන්න ඕනේ? මොනවද ගන්න ඕනේ? ඇස්තමේන්තුවක් ගන්න ඕනේ. ඇස්තමේන්තුවක් ගන්න ඕනේ. ඇස්තමේන්තුවේ තියෙන දෙයට පමණයි වියදම් කරන්න ඕනේ.
ඇස්තමේන්තුවේ තියෙන දේට විතරයි වියදම් කරන්න ඕනේ. ඇස්තමේන්තුවෙන් පිට වියදම් කරන්න බෑ. පැහැදිලිද? දැන් අපි හිතමු මොන හරි පුහුණු වැඩසටහනකට කියලා අරගෙන ඒ දේ වෙන දෙයකට යොදවන්න බෑ. එහෙම යොදවනවා නම් අනුමැතියක් ගන්න ඕන. එහෙම නැත්නම් මේ මුදල තැන්පත් කරලා අලුත් අත්තිකාරමක් ගත යුතුයි. පැහැදිලිද? තමාතේ මුදල් තිබ්බා කියලා අග්‍රිම තිබ්බා කියලා යොදා කියන්නේ අනුමත කාර්යෙන් බැහැර වෙනත් කාර්යයකට යොදා ගන්න බෑ. එතකොට අත්තිකාරම ගන්න ඕනේ කවදාද? එහෙම නැත්නම් අත්තිකාරම නිකුත් කළ යුත්තේ කවදාද? කවද අත්තිකාරම දෙන්න ඕනේ? අදාළ කාර්ය ආරම්භ වෙන ඉතාම ආසන්න දවසක. පැහැදිලිද? ඉතාම ආසන්න දවසක තමයි දෙන්න ඕනේ. පියවන්න ඕනේ කවද්ද? කාර්ය අවසන් වුණු වහම පියවන්න. ක්ෂේත්‍රයේ යන ගමනක් නම් එම ගමන අවසන් වුණාට පස්සේ ප්‍රධාන කාර්යාලයට ආපු විගසම පියවන්න ඕනේ. කිසියම් ක්ෂේත්‍ර කටයුත්තක් සඳහා ලබා ගත්තා නම් ක්ෂේත්‍ර කටයුත්ත අවසන් කරලා කාර්යාලයට පැමිණි වහාම ඒ අත්තිකාරම පියවිය යුතුයි. පැහැදිලිද? තත්කාර්ය අතුරු අග්‍රිම. මෙම ලියා ගන්න. යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා මාණ්ඩලික නිලධාරියෙකු වෙත ලබා දෙන අග්‍රිමය මේ වේ. අදාළ කාර්යයට ආසන්නම දිනකදී අග්‍රිමය නිකුත් කළ යුතු අතර අදාළ කාර්ය නිම කළ වහාම එම අග්‍රිමය පියවිය යුතුය. අග්‍රිමය ලබා ගැනීමේදී එම අග්‍රිමය භාවිතා කර දැරිය යුතු වියදම් පිළිබඳ ඇස්තමේන්තුවක් ලබා දිය යුතු අතර එකී ඇස්තමේන්තු ප්‍රකාරව වියදම් දැරිය යුතුය. යොදාගත් කාර්යයට හැර වෙනත් කාර්යයක් සඳහා එම මුදල් භාවිතා කළ නොහැක. අඛණ්ඩ අතුරු අග්‍රිම. මාතෘකාව අඛණ්ඩ අතුරු අග්‍රිම.
මොකද අඛණ්ඩ අතුරු අග්‍රිමයක් කියන්නේ? අඛණ්ඩ අතුරු අග්‍රිමයක් සාමාන්‍යයෙන් අපි කාර්යාල ගත්තම කාර්යාලවල බොහෝ ආයතනවල දෙපාර්තමේන්තුවල ප්‍රාදේශීය කාර්යාල පවත්වාගෙන යනවා. ඒතර මේ ප්‍රාදේශීය කාර්යාලවල යම් අනුමත ගෙවීම් කරන්න යම් මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ කාර්යාලවල යම් සීමාවක් දක්වා යම් අනුමත වියදම් ප්‍රමාණයක් පමණක් දරන්නට මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. එතකොට එවැනි ආයතනයක විශේෂයෙන් ගණකාධිකාරීවරයෙක් නොවෙන්න ගෙවීම් ඒකකයක් නොවන කාර්යාලයක එදිනෙදා පැන නගින වියදම් අනුමත වියදම් දරා ගැනීම සඳහා ප්‍රධාන කාර්යාලයක් වෙතින් ලබා දෙන අග්‍රිමයක් අපි කියන අඛණ්ඩ අතුරු අග්‍රිමයක් කියලා. මේ අඛණ්ඩ අතුරු අග්‍රිමයක් දෙන්නේ බැංකු ගිණුමක් හරහා. මේ ප්‍රාදේශීය කාර්යාලයේ තියෙන්න ඕනේ මොනවාද තියෙන්න ඕනේ? බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. ඒ බැංකු ගිණුමට තමයි මේ අඛණ්ඩ අතුරු අග්‍රිමය ලබා දෙන්නේ. එතකොට මේ අඛණ්ඩ අතුරු අග්‍රිමය භාවිතා කරලා එම කාර්යාලයේ මම කියන්නේ අනුමත වියදමක් විතරයි. දැන් දීලා දෙන මෙන්න මේ වියදම් දරන්න විතරයි පුළුවන්. හැම වියදමක්ම දරන්න බෑ. එතකොට ගෙවීම් කාර්යාලය වෙන්නේ ප්‍රධාන කාර්යාලය. එතකොට දැන් ඒ උප කාර්යාලය මොකද කරන්න ඕනේ? දෙන අතුරු අග්‍රිමය භාවිතා කළා බොහෝ වෙලාවට සිදුවන්නේ දැන් ඔය නඩත්තු කටයුතු අලුත් ඇලියා කටයුතු කියන සාමාන්‍ය පොඩි නඩත්තු කටයුතු ඊට පස්සේ සුළු මුදල් අග්‍රිමයක් විදිහට පවත්වාගෙන යන එක. ඒ වගේ සාමාන්‍ය සමහර ගෙවීම් ටිකක් විතරයි. ඒතකොට ඒගොල්ලෝ ඒ ගෙවීම් කරලා නිසි පරිදි වවුචර් සකස් කරලා ගෙවීම් කරලා ඒවා ප්‍රධාන කාර්යාලයට එන්න ඕනි ප්‍රතිපූර්ණය කරන්න. ඒතකොට ප්‍රතිපූර්ණය කළා මොකද කරන්නේ මේ මුදල? දැන් අපි තුන් රුපියල් ලක්ෂයක් දීලා තියෙනවා කියලා අඛණ්ඩ අතුරු අග්‍රිමයක් උපකාර්යාලයකට මේක දෙන්නේ බැංකු ගිණුමට. බැංකු ගිණුමෙන් ගන්න ඕනේ චෙක්පත් ලියලා මුදල් කරලා තමයි ගන්න ඕනේ. එතකොට එහෙම ගන්න මුදල් දැන් බලන්න බොහෝ මේ උපකාර්යාලවල වැටුප් ගෙවන්නේත් ඒ විදිහට. දැන් නම් ගැටලුවක් නැහැ. දැන් ඔන්ලයින් වැටුප යවන්න පුළුවන් හන්දා. දැන් ওই පහුගිය කාලවල මේ ඔන්ලයින් වැටුප් යවන්නට පෙර කොහොමද වැටුප් යවුවේ? ප්‍රධාන කාර්යාලයේ වැටුප් සකස් කරලා වැටුප් වලට අදාළ මුදල අර උපකාර්යාලයේ බැංකු ගිණුමට වැර කරනවා. බැංකු ගිණුමට වැර කළාම බැංකු ගිණුමෙන් ඒ මුදල් විත්ඩ්‍රෝ කරලා පැකට් කරලා ඒ උපකාර්යාලයේ යම් නිලධාරි පිරිසක් තමයි ඊතුරු ගෙවීම් කටයුතු කරන්නේ. දැන් අපි හිතන්න දැන් ඔය දිස්ත්‍රික්ක වල තියෙනවා ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය. මුළු පළාතේ මුළු දිස්ත්‍රික්කයේ රෝහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වගේ ඒවායේ පවත්වාගෙන යනකොට එක ගණකාධිකාරීවරයා මුළු දිස්ත්‍රික්කයටම ඉන්නේ. එතන ඒවායේ ගෙවීම් කරන්න ඕනේ කොහමද? උප කාර්යාලයන් විදියට. එතන ඒවායේ වැටුප් දැන් මේ මෑතකදීනේ අපි මේ ස්ලිප් ක්‍රමයට වැටුප යවන්නේ. එතකම මොකද කළේ ඒගොල්ලෝ? වැටුප හදලා පේ ෂීට් එක යවනවා අදාළ උප කාර්යාලයට. එතන නිලධාරියෙකුටගේ බලය දීලා තියෙනවා බැංකු ගිණුමෙන් කෑෂ් විත්ඩ්‍රෝ කරලා චෙක්පත් මාරු කරලා මුදල් ගෙනහල්ලා නිලධාරින්ලා ගෙවන්න. එහෙම තියෙනවා. දැන් රෝහල් වල දැන් මම රෝහලට යද්දි රෝහල් වල තියෙනවා ගොඩනැගිලි ඇඩ්වාන්ස් එක වෙනම තියෙනවා. ඊට පස්සේ ඖෂධ අත්තිකාරමක් වෙනම තියෙනවා. ඖෂධ අත්තිකාරමක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් රෝහලක විශේෂයෙන් අපි කියනවා මේ මොකද ICU දැඩි සත්කාරයක ඉන්න පේෂන්ට්ලාට විශේෂයෙන් හදිසි බෙහෙතක් අවශ්‍ය වුණොත් ඒ බෙහෙත පිටත ෆාමසියකින් ගෙනත් දෙන්න ඕනේ. ඒක හඳුන්වන්නේ local purchase කියලා. පිටතින් බෙහෙත් මිලදී ගැනීම. එතකොට ඒ සඳහා සමහර එක බෙහෙත රුපියල් 3000යි 4000යි 5000යි. එතකොට ඒ සඳහා මොනවද තියෙනවනේ මුදල් තියෙන්න ඕනේ. එතකොට ජෙනරේටර්ස් දුවන්න ඕනේ. විදුලිය විසන්දේ වෙනකොට ජෙනරේටර්ස් ඔන් වෙන්න ඕනේ. එතකොට ඒකට ඉන්ධන ගන්න අවශ්‍ය මොනවද තියෙන්න ඕනේ? ඉන්ධන ගන්න අවශ්‍ය මුදල් තියෙන්න ඕනේ. ඒ වගේ විවිධ දේවල් තියෙනවා. විවිධ කාර්යාල. දැන් අපි කතා කරන්නේ මේ සියලු පහසුකම් තියෙන කාර්යාලවල ඉඳන්නේ. එතකොට ඇත්තටම වැඩ සිද්ධ වෙන ප්‍රධාන වැඩ සිද්ධ වෙන
වැඩක් වෙන තැනකට ගියාම එතන මුදල් නැහැ. ඒතර ඒ වගේ තැනක් දුවන්නේ මෙන්න මේ අඛණ්ඩ අතුරු අග්‍රිමයක් කරා. අඛණ්ඩ අතුරු අග්‍රිමයක් කරා. දැන් මම රෝහලට යද්දි එතන හිටපු වෛද්‍ය අධිකාරී රුපියල් 80000ක් විතර අතින් මුදල් දීලා තිබ්බා ඉන්ධන ගහන්න ඇම්බියුලන්ස් වලට. දැන් ප්‍රධාන කාර්යාලයේ මුදල් ආවේ නැහැ කියලා ඇම්බියුලන්ස් එක නවත්තන්න පුළුවන්ද? දවාලගේ පේෂන්ට් කෙනෙක් හොඳටම අසාධ්‍ය වෙලා මාරු කරන්න ඕනේ ඇම්බියුලන්ස් එකට මේ ඉන්ධන ගහන සල්ලි නැහැ කියලා ඇම්බියුලන්ස් එක යන්නේ නැහැ. අර කොහොම නටයිද එතන? එතන ඒව දුවන්න තියෙනවා. සාමාන්‍ය හිතන ප්‍රාදේශීය කාර්යාලවල ඒ හැම එකටම ලොකු මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒතර මේ මුදල් ප්‍රමාණය ලබා දෙන්නේ මොන අග්‍රිමයක් කරාද? අඛණ්ඩ අතුරු අග්‍රිම හරහා. පැහැදිලිද? මේක ලංකාවේ ප්‍රායෝගිකව භාවිතා වෙන ප්‍රබල ලෙස. අපිට ඒක දැනුන්නේ නැතුණත් අපි ඉන්නේ ලොකු කාර්යාලවලනේ. පොඩි කාර්යාලවල මේවා ප්‍රබල ලෙස පාවිච්චි වෙනවා. දැනනවද? අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ ප්‍රාදේශීය කාර්යාල වැඩ වෙන්නේ ඇත්තටම ප්‍රාදේශීය ගම් මට්ටමේ බිම් මට්ටමේ. දැන් ඔය පශු වෛද්‍ය ආයතන පශු වෛද්‍ය කාර්යාල ඒ වගේ ඒවා. එතකොට ඒ වගේ ප්‍රාදේශීය කාර්යාලවල ඒ වගේ ඕන තරම් වෙනවා. ඒ කියන්නේ ඒ වගේ ගණකාධිකාරීවරු නැහැ. එතකොට ඉන්නේ මුදල් සහකාරලා. දැන් ඔයාලා නම් දාලා තියෙන ඇත්තටම මුදල් සහකාරලා වගේ අය ඇවිල්ලා තියෙන්නේ මොන වගේ ආයතනවලද? ප්‍රාදේශීය කාර්යාලවලට. යම් විශ්ය දැනුම තියෙන කෙනෙක් බලය මේ අවබෝධය තියෙන කෙනෙක් එතන දාලා තියෙන්නේ ඇයි? ගණකාධිකාරීවරයෙක් දාන තරම් වැඩ ටිකක් නැහැ. හැබැයි යම් කිසි අවබෝධයක් ඕනේ මූල්‍ය කටයුතු පිළිබඳ. මේ අඛණ්ඩ අතුරු අග්‍රිමය කියන එක ප්‍රබල ලෙස පාවිච්චි වෙනවා. අපි නිකන් වචනයකට විතරක් පාවිච්චි කළාට පැහැදිලිද? දැන් මේ දවස්වල අපිට එනවා ඉල්ලීම් මේ කොවිඩ් කේස් එක නිසා. මේ කොවිඩ් වසංගතය නිසා රෝහල් වල හිතා ගන්න ඇම්බියුලන්ස් කොච්චරනම් දුවනවද? රුපියල් 20000ක් තිබිච්ච ඉන්ධන අත්තිකාරම දැන් 45000 50000 කරන්න ඉල්ලලා තියෙනවා. ඒක අසාධාරණ නෑ. අපි හිතමු දිස්ත්‍රික්කයක කෙළවරේ තියෙන රෝහලකට රුපියල් 50000ක ඉන්ධන අත්තිකාරම ප්‍රතිපූර්ණය කරන්න එවන්න ඕනි ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයට. එතනට ඇවිල්ලා ප්‍රතිපූර්ණය කරවාගෙන ආපහු මුදල් යනකොට ලෙඩු 7-8 දෙනෙක් මැරිලා. ඒක නිසා මුදල වැඩි වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. ඒක නිසා විවිධ දේවල් මේ අපි කතා කරන තරම් සුන්දර මුදල් පාලනයක් කරන්න හරි අපහසුයි. ඒකට හේතුව තීරණ ගන්න තැන් වලට එන ගොඩක් අය අර මේ යට ස්තරේ වෙන දේවල් දන්නේ නැහැ. පැහැදිලිද? යට ස්තරේ වෙන දේවල් දන්නේ නැහැ. ඒ නොදන්න නිසා තීන්දුව ගන්නකොට අරවට ප්‍රයොරිටි එකක් දෙන්නේ නැහැ. බොහොමයක් ලංකාවේ වෙලා තියෙන්නේ එහෙමයි. සාමාන්‍ය අමාත්‍යාංශයක දෙපාර්තමේන්තුවක වැසිකිලි පද්ධතියකට වෙන් කරන මුදල ප්‍රාදේශීය කාර්යාලයක් දුවන්න වෙන් කරන්නේ නැහැ. මම දන්න මට්ටම අනුව ඒක තමයි වෙන්නේ. පැහැදිලිද? දැන් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල අපි පුහුණු වෙන නිලධාරීන් කියලා පුහුණු වන ළමයි කියලා 4-5 දෙනා නිකන් ඉන්නකොට වැඩ වෙන තැන එක ළමෙක්වත් නැහැ. මේක තමයි සාමාන්‍යයෙන් මුළු ලංකාවේම ඇත්තම කතාව. ඒක නිසා ඔය අඛණ්ඩ අතුරු අග්‍රිමය කියන එක බරපතල ලෙස වැදගත් වෙන අග්‍රිමයක්. මම හිතනවා ඔබට ඒක හොඳටම මතක හිටියේ කියලා. හරි. අපි ලියාගමු. උපකාර්යාල සහිතව පවත්වාගෙන යන කාර්යාලයක් විසින් උපකාර්යාලයක් සහිතව පවත්වාගෙන යන කාර්යාලයක් විසින් සිය උපකාර්යාලය දෛනිකව දැරිය යුතු අනුමත වියදම් දැරීම සඳහා ලබා දෙන අග්‍රිමය අඛණ්ඩ අතුරු අග්‍රිමය නම් වේ. මෙම අග්‍රිමය උපකාර්යාලයේ බැංකු ගිණුමට ගෙවිය යුතුය. අඛණ්ඩ අතුරු අග්‍රිමයක් ලබා දීම සඳහා වන වැඩපිළිවෙල භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් අනුමත කළ යුතුය.
වැඩපිළිවෙල භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් අනුමත කළ යුතුය. ගණන් දීමේ නිලධාරියා විසින් අදාළ ඉල්ලීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරී හරහා ඉදිරිපත් කළ යුතුය. ප්‍රධාන ගණන් දීමේ නිලධාරී හරහා ඉදිරිපත් කළ යුතුය. අතුරු අග්‍රිම ප්‍රියවීම මාතෘකාව. අතුරු අග්‍රිම පියවීම කොහොමද අතුරු අග්‍රිම පියවන්න ඕනේ? කොහොමද පියවිය යුත්තේ? අපි ඉස්සලා කතා කළානේ. අදාළ කාර්යය අවසන් වූ වහාම අතුරු අග්‍රිමේ පියවිය යුතුයි. ක්ෂේත්‍ර රාජකාරියක් නම් රාජකාරිය අවසන් කර කාර්යාලයට පැමිණි විගස පියවන්න ඕනි. ඊට පස්සේ අඛණ්ඩ අතුරු අග්‍රිමයක් නම් කොහොමද පියවන්න ඕනේ? දෙසැම්බර් 31 දිනට පියවන්න ඕනේ අනිවාර්යයෙන්. වසර අවසානයට පෙර පියවන්න ඕනේ. වසර අවසානයේ වෙන විට පියවන්න ඕනේ. මතක තියාගන්න අතුරු අග්‍රිම කිසිවක් 12/31 දිනට වසර අවසාන දිනට නොපියවා තියන්න බෑ. පැහැදිලිද? අතුරු අග්‍රිම කිසිවක් දෙසැම්බර් 31 දිනට එහෙම නැත්නම් වසර අවසාන දිනට පියවන්නේ නැතුව ඉස්සරහා ඉදිරි වර්ෂයට ගෙනියන්න බෑ. එහෙම ගෙනිච්චොත් දරුවෝ කිව්වට කමක් නැහැ දරුවනේ ඉම්ප්‍රෙස්ඩ් account එකේ අපේ ගිණුම් වල තියෙනවා අග්‍රිම ගිණුමක් කියලා එකක්. ඔයාලා දන්නවා වසර අවසානයේ මුදල් ශේෂය බැංක් අපේ ට්‍රෙෂරියට යවන්න ඕනි. ඒ යවනකොට නොපියූ අත්තිකාරම පිය වෙන්නේ නැහැ. නොපියූ අත්තිකාරමේ ප්‍රමාණයෙන් අග්‍රිම ශේෂයක් ඉතුරු වෙනවා. තේරුණාද මං කියන දේ? වසර අවසානයේට අතුරු අග්‍රිමයක් පියෙව්වේ නැත්නම් සරලව ගත්තොත් ඇඩ්වාන්ස් එකක් අරගෙන පියෙව්වේ නැත්නම් ඇඩ්වාන්ස් කියන්නේ අතුරු අග්‍රිම. පැහැදිලිද? අපි එක එක වැඩවලට ගන්නවනේ ඇඩ්වාන්ස් එක. ඒක සරලව ගත්තොත් අතුරු අග්‍රිමයක්. ඒතර මේ ඇඩ්වාන්ස් එක නොපියව හිටියොත් අතුරු අග්‍රිමයක් නොපියව හිටියොත් ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් අග්‍රිම ගිණුමේ අපිට තියෙන අග්‍රිම ගිණුම කියලා ගිණුමක්. ඒ අග්‍රිම ගිණුමේ ශේෂයක් ඉතුරු වෙනවා. ඒක අනිවාර්යෙන් විගණන විමසුමක්. ඒක අනිවාර්යෙන් විගණන විමසුමක්. ඒක නිසා ගිණුම් වර්ෂය අවසාන වන විට අතුරු අග්‍රිම නොපියවා තිබෙන්න බෑ. අපහැදිලි තැන් තියෙනවද? ප්‍රශ්න තියෙනවද? ගැටලු තියෙනවද? ඉවේද මුකුත්? හරි ලියා ගන්න. ලබා ගන්නාලා අතුරු අග්‍රිම අදාළ කාර්ය අවසන් කළ පසු හැකි ඉක්මනින් හෝ ක්ෂේත්‍ර රාජකාරිමය කටයුත්තක් නම් කාර්යාලයට පැමිණි විගස ක්ෂේත්‍ර රාජකාරිමය කටයුත්තක් නම් කාර්යාලයට පැමිණි විගස අතුරු අග්‍රිමය පියවිය යුතුය. අග්‍රිමය භාවිතා කර අනුමත කරවාගත් වියදමක් අග්‍රිමය භාවිතා කර අනුමත කරවාගත් වියදමක් දරන ලද්දේ නම් ඊට අදාළ බිල්පත් වලින් සහ ඉතිරි මුදල් ආපසු මුදල් අය කැමි වෙත ගෙවීමෙන් අතුරු අග්‍රිමය පියවිය හැක. සාමාන්‍යයෙන් විභාගයට ගොඩක් දේවල් අහන්න පුළුවන්. ඒක හන්ද මෙහෙමත් යටින් ලියා ගන්න. කිසිදු අතුරු අග්‍රිමයක් වර්ෂ අවසාන දිනට නොපියවා වර්ෂ අවසාන දිනට නොපියවා
තබා නොගත යුතු අතර නොපියවන අතුරු අග්‍රිම ඒ වටිනාකමින් නොපියවන අතුරු අග්‍රිමේ වටිනාකමින් මොනවද මං කිව්වේ වෙනස් වෙනවා කියලා? ඒ ප්‍රමාණය මොනවද වෙනවා කියලා කිව්වේ? අග්‍රිම ගිණුමේ ශේෂයක් ඉතිරි වේ. මේ අග්‍රිම ගිණුම හැදෙන්නේ අවුරුද්දෙන් අවුරුද්දට. අවුරුද්දෙන් අවුරුද්දට වෙන වෙනම අග්‍රිම ගිණුම් තියෙන අතර ඒ වර්ෂයේ නොපියෝ අත්තිකාරමක් පවතිනවා නම් ඒ වසරේ අග්‍රිම ගිණුමේ ශේෂයක් ඉතුරු වෙනවා. පැහැදිලිද? ඒක නිසා අනිවාර්යයෙන්ම 12:31 වන විට අතුරු අග්‍රිම පියවී යුතුයි. පැහැදිලි නේද කතාව? හරිද? මාතෘකාව ප්‍රධාන ගණන් දීමේ නිලධාරී. මේක මුලින්ම මම මතක් කළා. පළවෙනි දවසේම කතා කළා. ඔයාලා හිටියද කියලා මට මතක නැහැ. මම නම් කිව්වා කියලා මට මතකයි. ප්‍රධාන ගණන් දීමේ නිලධාරී කියන්නේ කවුද? අමාත්‍යාංශයක ලේකම්වරයෙක්. කිසියම් අමාත්‍යාංශයක් බාර ලේකම්වරයෙක්. ඒ වගේම අමාත්‍යාංශයක් යටතට නොවැටෙන දෙපාර්තමේන්තුවක දෙපාර්තමේන්තු ප්‍රධානියා අපි හඳුනා ගන්නවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා කියලා. පැහැදිලිද? කවුද ප්‍රධාන ගණන් දීමේ නිලධාරී කියන්නේ? අමාත්‍යාංශයක ලේකම්වරයෙක්. ඒ වගේම අමාත්‍යාංශයක් යටතට නොවැටෙන දෙපාර්තමේන්තුවක දෙපාර්තමේන්තු ප්‍රධානියා අපි හඳුනා ගන්නවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරී. එතකොට මේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී තමයි තමන්ගේ අමාත්‍යාංශ යටතේ තියෙන දෙපාර්තමේන්තු වල මුදල් පරිපාලනය සම්බන්ධ සම්පූර්ණ වගකීම දැරිය යුත්තේ. තම අමාත්‍යංශය යටතේ තිබෙන සියලුම දෙපාර්තමේන්තු වල තම අමාත්‍යංශයේ සියලුම කටයුතු පිළිබඳ වගකීම, මූල්‍ය කටයුතු පිළිබඳ මුදල් පරිපාලනය පිළිබඳ වගකීම දරන්න ඕනි. භාණ්ඩාගාරයේ විධිවිධාන වලට යටත්ව මේ වගකීම දැරිය යුතුයි. පැහැදිලිද? මේවා එච්චර අපහසු නෑ. පොඩි ළමයි පවා රාජ්‍ය සේවීන් අය දන්නවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරී කියන්නේ කවුද කියලා. අපි මෙහෙම ලියාගමු. මේක ලියන්නත් ඕනේද? ලියමුනේ මතක් වෙනත් එක්ක. භාණ්ඩාගාරයේ විධිවිධානයන්ට යටත්ව සිය අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තු වල මුදල් පරිපාලනය පිළිබඳව වගකීම් ඉටු කිරීම සඳහා මුදල් පරිපාලනය පිළිබඳ වගකීම් ඉටු කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍යංශවල ලේකම්වරුන් සහ අමාත්‍යංශයක් යටතට නොවැටෙන දෙපාර්තමේන්තු වල ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් වශයෙන් පත් කරයි. ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් විසින් පත් කරයි. කවුද පත් කරන්නේ? මුදල් අමාත්‍යවරයා. ඒ කියන්නේ භාණ්ඩාගාරය විසින් තමයි පත් කරන්නේ. ඊගාව එක ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම්. ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම් මොනවද වගකීම්? මේ ගොඩක් තියෙනවා. අපි හිමින් කතා කරමු. එකක් තමයි තමන්ගේ අමාත්‍යංශ යටතේ තිබෙන දෙපාර්තමේන්තු වල මූල්‍ය කටයුතු සැලසුම් කිරීම. තමන්ගේ අමාත්‍යංශ යටතේ තිබෙන දෙපාර්තමේන්තු වල මූල්‍ය කටයුතු සැලසුම් කිරීම. දැන් සාමාන්‍යයෙන් දැන් අමාත්‍යංශයක් කියන්නේ කිසියම් විෂයපතයක් හිමි ආයතනයක්නේ. දැන් අපි කුසිකර්ම අමාත්‍යංශය ගත්තොත් කුසිකර්ම අමාත්‍යංශයට අයිති කුසිකර්ම දෙපාර්තමේන්තුව, භෝජන සේවා දෙපාර්තමේන්තුව, පොහොර සංස්ථාව, අපනයන කුසිකර්ම ඒ වගේ ගොඩක් ඒවා අයිති. අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපනය සම්බන්ධ සියලු ආයතන අයිති.
එතකොට මේ ඒ අදාළ විෂය උපරිමයෙන් ඉටු වෙන්න නම් ඒ විෂය උපරිම ලෙස ඉටු වෙන්න නම් උපරිම හොඳින් රට තුල ක්‍රියාත්මක වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ ආයතන අතර මනා සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. මනා සම්බන්ධතාවයක් තියෙනවා. දැන් බලන්න ගෝයජන සේවා මධ්‍යස්ථානයක් ගත්තොත් එතන ඉන්නවා ගෝයජන සේවා ආයතනයේ අය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අය ඉන්නවා. ඒතර ඒගොල්ලෝ ගොවිතැන් පිළිබඳ කටයුතු කරනකොට ඒ ගොවිතැන් වල උචිත විදියට ඕනේ අනිත් පැත්තෙන් පොහොර ටික ගේන්න. ඒතර පොහොර ටික කියන්නේ පොහොර සංස්ථාව. පොහොර සංස්ථාව තමයි සාමාන්‍යයෙන් පොහොර ගේන්න මුල් වෙන්නේ. ඊට පස්සේ ඒ කටයුතු ටික සිද්ධ වෙනකොට අනිත් පැත්තෙන් වෙළඳ අමාත්‍යාංශය ඒ අනෝනි සැලසුම් සකස් කරන්නේ. එහෙම නැත්නම් මෙහි ගොයන් කැපෙනකොට හාල් ආනයනය කරනවා. අල වහිනකොට අල ගලවනකොට බීලුණු ගලවනකොට බීලුණු අල ආනයනය කරනවා. ඒවා හොඳ සම්බන්ධයක් යන මේ විෂයන් අතර සම්බන්ධීකරණයක් තියෙනවා. ඒක නිසා තමයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට දීලා තියෙන්නේ තමන්ගේ දෙපාර්තමේන්තුවේ තම විෂයන් තමන්ගේ අමාත්‍යාංශයට දීමන දෙපාර්තමේන්තුව වල මූල්‍ය කටයුතු නිවැරදිව සිදුවන පරිදි සැලසුම් කිරීම කියලා. සැලසුම් කිරීම කියලා. එතකොට මේතන මූල්‍ය කටයුතු නිවැරදිව සිදුවන පරිදි කාර්යයන් සැලසුම් කිරීම මේක කොච්චර බරපතලද කියන්නකෝ. මේක අතිශය බරපතල වැඩක්. හරි? පළවෙනි එක අපි ලියා ගමු. තමන් යටතේ ඇති දෙපාර්තමේන්තු වල මූල්‍ය කටයුතු නිවැරදිව සිදුවන පරිදි කාර්යයන් සැලසුම් කිරීම. දැන් වියදම් දරන්න ඉස්සෙල්ලා රාජ්‍ය ආදායම එකතු කරන්න ඉස්සෙල්ලා ප්‍රමාණවත් පාලනයක් තිබෙන විධිවිධාන සැලසෙන ක්‍රමයක් සම්පාදනය කරන්න ඕනේ. දැන් වියදම් දරන්න ඉස්සෙල්ලා හොඳ ක්‍රමයක් තියෙනවනේ වියදම් දරන්නේ මෙහෙමයි කියලා. රාජ්‍ය ආදායම එකතු කරන්න ඉස්සෙල්ලා හොඳ ක්‍රමයක් තියෙනවනේ මෙහෙමයි එකතු කරන්න කියලා. එතකොට ඒ වගේ ප්‍රමාණවත් පාලනයක් තිබෙන විධිවිධාන සැලසෙන හොයලා බැලෙන පාලනය කෙරෙන ක්‍රමයක් සම්පාදනය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ඉගෙනනේ ඉගෙන ගන්නවා රාජ්‍ය ආයතනවල මේ කටයුතු සැලසුම් කරන්න ඕනේ දුස්සන්ධානයෙන් තොරව වැරදි හා වංචා සිදු නොවන පරිදි කියලා. දුස්සන්ධානය කියලා කියන්නේ එකතු වෙලා කට්ටියත් එක්කම එකතු වෙලා සියලුම දෙනා එකට එකතු වෙලා වැරදි වංචා කළොත් ඒව අල්ලන්න බෑ. ඒ හැර අනෙකුත් සියලු වැරදි අනාවරණය වන පරිදි අභ්‍යන්තර සැලසුම් අපි සකස් කරන්න ඕනේ. එතකොට දැන් මේ මුදල් රෙගුලාසි වල කියනවා කොහොමද වියදම් දැරීමත් රාජ්‍ය ආදායම එකතු කරන්නත් ප්‍රමාණවත් පරිදි පාලනය වන විධිවිධාන සැලසෙන ක්‍රමයක් සම්පාදනය කරන්න ඕනේ. කාගේද වගකීම? ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ වගකීම. මේ කියන ඒවා හරිය බරපතල දේවල්. ඔයාලට තේරෙනවා ඇති මේවා කොච්චරනම් වැදගත්ද ඒ වගේම කොච්චර බරපතලද කියලා. ලියා ගන්න. වියදම් දැරීම හා ආදායම් එකතු කිරීම සඳහා ප්‍රමාණවත් පාලනයකට විධිවිධාන සැලසෙන ක්‍රමයක් සම්පාදනය කිරීම. ඒ වගේම දැන් ඒ වගේම ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීමක් තමයි තමන්ගේ අමාත්‍යාංශයේ ඒ වගේම දෙපාර්තමේන්තු වල වියදම් දරනකොට සකසුරුවම්ම සිදු වෙනවා කියලා. කාර්යක්ෂමව සිදු වෙනවා කියලා තියුණු පරීක්ෂාවකට ලක් කරන්න. දෙපාර්තමේන්තු වල වියදම් දරද්දී සකසුරුවම් හා කාර්යක්ෂමව සිදු වෙනවා කියලා අමාත්‍යාංශයේදී තියුණු දැඩි පරීක්ෂාවකට ලක් කරන්න. සකසුරුවම වියදම් දරන කියන්නේ අපි මුදල් රෙගුලාසි කියවම අපි දන්නවා වියදම් දරන කියන්නේ කොහොමද සකසුරුවම් ලෙස. අපි කියන්නේ ගමන් වියදම් වල කියනවා කෝච්චියෙන් යන්න පුළුවන් නම් කෝච්චියෙන් යන්න පුළුවන් කෙටිම මාර්ගයෙන් යන්න කියලා කියනවානේ. එහෙමයි කියන්නේ. ඒතකොට එහෙම තියුණු පරීක්ෂාවකට ලක් කරන්න කියලා කියනවා අමාත්‍යාංශයේදී. ඒවා කියවනකොට ඊටාම දැඩි ඊටාම තියුණුයි කියලා තේරෙනව නේද? දෙපාර්තමේන්තු වල වියදම් දැරීම සඳහා සකසුරුවම් හා කාර්යක්ෂමව සිදුවන බවට අමාත්‍යාංශයේදී තියුණු පරීක්ෂණයකට ලක් කිරීම.
දැන් මේවා සිදු නොවනකොට වැරදි වෙන්නේ අපිනේ accountantලා. ලොකු මහත්තයා හොඳයි පොඩි මහත්තයා හොඳ නැහැ කියලා කියන බොහෝ අයනේ. හරි තුන්වෙනි එක දෙපාර්තමේන්තුවල වියදම් දැරීම සඳහා සකසරුවම් මහා කාර්යක්ෂමව සිදුවන බවට අමාත්‍යංශයේදී තියුණු පරීක්ෂණයකට ලක් කිරීම. අමාත්‍යංශයේදී තියුණු පරීක්ෂණයකට ලක් කිරීම. ඒ වගේම ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීමක් තමයි Taman වෙත එන ප්‍රශ්න යොමු වෙන්න ඕනේ ප්‍රශ්න Taman වෙත ඉදිරිපත් වෙනවා කියලා යාන්ත්‍රණයක් හදන්න ඕනේ. කිසියම් යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ යටත් ස්තර වලින් විසඳෙන්න බැරි ප්‍රශ්න Taman වෙත එනවා කියලා. ඒ වගේම පහළ ස්තර වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්න පහළ විස්තර වලින් විසඳන්නත් ඕනේ. එහෙම වැඩ පිළිවෙලක් සකස් වෙන්නත් ඕනේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ලේකම්වරයාට වෙන්නේ දිගු පෝලිං වල තියෙන මිනිස්සුන්ට එහෙම නැත්නම් තමන්ගේ සේවාලාභීන්ට ගේ ප්‍රශ්න විසඳන්න. එහෙම වෙන්නේ ඇයි? සුදුසු වැඩපිළිවෙලක් නොයෙදුවාම. සුදුසු වැඩපිළිවෙලක් නොයෙදුවාම එහෙම වෙනවා. ඇයි? යටත් තැන් වලින් ගන්න ඕනේ තීන්දුව නොගන්නා විට සියලු දේවල් ඉහළට එනවා. අපි කළමනාකරණයේ ඉගෙන ගන්නවා බලතල බෙදා හරින්න ඕනේ කියලා. ඩෙලිගේටින් පවර් කියලා කියනවා. ඇයි බලතල බෙදන්න ඕනේ? පහළ තැන්වලදී ඇත්තටම හිතාගන්න පහළ බිම් මට්ටමේ තිබෙන ප්‍රශ්නයක් අපිට තේරෙනවද කියලා? බොහෝ වෙලාවට අමාත්‍යාංශ ලේකම් මට්ටමට එහෙම නැත්නම් අමාත්‍යාංශ මට්ටමට දෙපාර්තමේන්තු මට්ටමට මේ ප්‍රශ්න තේරෙනව අඩුයි. බොහෝ වෙලාවට වැඩ කරන්නේ අර පහළ මට්ටමේ නිලධාරීන්ගේ නිර්දේශ මත. ඒ නිර්දේශ කරන්න හැනම් කරන්නේ. එතකොට සාමාන්‍ය මම රාජ්‍ය සේවය දැකලා තියෙන දේ තමයි බොහෝ වෙලාවට අර බිම් මට්ටමේ වෙන්න ඕනි දේවල් නොවි ඒ බලතල නොදී උඩට එනවා. එතකොට ඉහළ ස්තර බිසි වෙනවා. අවබෝධයෙන් තමන්ගේ දැනුම කුසලතාවයේ හැකියාව යොදවලා කරන්න පුළුවන් වැඩ කරන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් ඒක නිසා එහෙම දේවල් වෙනවා. දැන් අපි දැන් මේ වාර පටන් ගත්තා අපි පළාත් සභාවේ ගිනුම් සාරාංශ ඉදිරිපත් කරන දිනේ අනුව අපි රෑන්ක් කරා. රෑන්ක් කරන්න පටන් ගත්තා ජුනි මාසයේ සමරියෙන්. ඊට එසරිය නම් දිගටම වෙනවා. ඔයාලා විශ්වාස කරාවිද දන්නේ නැහැ. දැන් අපි එහෙම රෑන්ක් කළා ජූලි මාසයේ සමරිය 5 වෙනිදා වෙනකොට ඔක්කොම දීලා ඉවරයි. 5 වෙනිදා වෙනකොට ඔක්කොම දීලා ඉවරයි. දැන් අපිට උවමනා වෙච්ච දේ ඇත්තටම වෙනවා දැන්. අපි ඇගීමකට ලක් කරන ක්‍රමයක් හදලා තියෙනවා ඉස්සරහට. එතකොට ලොකු උනන්දුවක් තියෙනවා. දැන් අපිට සමහර ආයතන යෝජනා කරනවා මේ මීට වඩා ඉෆෙක්ටිව්ලි ඵලදායී ලෙස මේ කාර්යක්ෂමතාවය මනින්න කියලා අපිට යෝජනා කරනවා. ඉතින් අපි මේ දෙයට උත්සාහ උනන්දු වෙනවා ඉස්සරහට. ඉතින් එහෙම මේ උනන්දු වෙනා ඉන්නවා. උනන්දු වෙනා ඉන්නවා. ඉතින් ඒක නිසා එහෙම ක්‍රම අපිට හදන්න පුළුවන්. දැන් මෙතෙන්දි කියනවා කොහොමද හැම ප්‍රශ්නයක්ම එන්න ඕනේ නැහැ තමන් වෙත තමා වෙත යොමු වෙන්න ඕනේ ප්‍රශ්න තමන් ගාවට එන විදිහට වැඩපිළිවෙලක් හදන්න ඕනේ කියලා. හතරවෙනි එක ලියාගමු. තමන් වෙතම යොමු විය යුතු ප්‍රශ්න සහ ගැටලු එසේ තමන් වෙතම යොමු වන යාන්ත්‍රණයක් සකස් කිරීම. යාන්ත්‍රණයක් සකස් ඒ වගේම ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීමක් තමයි දැන් අපි වසරක් අවසන් වුණාට පස්සේ වසරට අපි සකස් කරනවා ගිණුමක්. ඒකට කියනවා අවසාන ගිණුම එහෙම නැත්නම් විසර්ජන ගිණුම කියලා. බොහොමයකට මතක විසර්ජන ගිණුම කියලා. මේ විසර්ජන ගිණුම කියන එකේ අදහස වාර්ෂික විසර්ජන පනතින්. අපි කියනවානේ අයවැය කියලා. වාර්ෂික විසර්ජන පනතින් අපිට වෙන් කරන ඒ මුදල අපි වියදම් කළේ කොහොමද කියලා පෙන්වන ගිණුම තමයි විසර්ජන ගිණුම කියන්නේ. වාර්ෂික විසර්ජන ගිණුමෙන් අපි වෙත වෙන් කරන මුදල අපි කොහොමද වියදම් කළේ? අපි කොහොමද භාවිතා කළේ? මේ රටට අපි කොහොමද ඒක භාවිතා කළේ කියලා පෙන්눔 කරමින් සකස් කරන ගිණුමට කියන විසර්ජන ගිණුම. වසරක් ඉවර වුණාම මේ වසරට අදාළ ගනුදෙනු වල වියදම් වල ඉලක්කම් එක්ක එහෙම නැත්නම් දැන් නම් අපි ඊට වඩා ඉස්සරහට ගිහිල්ලා
අවසාන ගිණුම් සකස් කරනවා. අවසාන ගිණුම් සකස් කරලා අපි ඉදිරිපත් කරනවා. එතකොට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ වගකීමක් තමයි මේවා එක් එක් දෙපාර්තමේන්තු වල හරියට සකස් කරනවා, සකස් කරලා ඉදිරිපත් කරනවා. ඒ වගේම අමාත්‍යංශයේදී මේවා හරියට පරීක්ෂා කරනවා කියලා වග බලා ගන්න ඕනේ. පැහැදිලිද? දෙපාර්තමේන්තු වල විසර්ජන ගිණුම් විධිමත් පරිදි සකස් කරලා ඉදිරිපත් කරනවා. ඒ වගේ මේවා අමාත්‍යංශයේදී හොඳින් පරීක්ෂා කරනවා කියලා වග බලා ගැනීම ඊට වැඩපිළිවෙලක් සකස් කිරීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ වගකීමක්. මෙහෙම ලියා ගන්න. දෙපාර්තමේන්තු වල විසර්ජන ගිණුම් දෙපාර්තමේන්තු වල විසර්ජන ගිණුම් විධිමත් පරිදි ඉදිරිපත් කරනු ලබන බවටත් ඒවා අමාත්‍යංශයේදී පරීක්ෂා කරන බවටත් වග බලා ගැනීම. මොනවද අධිවියදම් කියන්නේ? දෙපාර්තමේන්තු වල අධිවියදම් පිළිබඳව අමාත්‍යංශයේදී පරීක්ෂා කර බැලීම. අධිවියදම් කියන්නේ මොනවාද? වැඩිපුර යන වියදම්. එහෙම නැත්නම් අපේක්ෂා කරන මට්ටමට වඩා වැඩිපුර වියදම් වෙනවා. නොවිය යුතු වියදම් වෙනවා. පැහැදිලිද? එහෙම නැත්නම් සීමාවන් ඉක්මවා යනවාද? අපිට විසර්ජන පනතෙන් අනුමත කරන අපිට අනුමත ප්‍රතිපාදන ඉක්මවා වියදම් කරනවාද? අන්න ඒවා පිළිබඳව අමාත්‍යංශයේදී පරීක්ෂා කරලා බලන්න ඕනේ. පැහැදිලිද? දෙපාර්තමේන්තු වල වැඩිපුර සිදුවන වියදම් සීමාවන් ඉක්මවලා වියදම් වෙනවද නැද්ද? එතකොට අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා වැඩිද? පිරිවැය ප්‍රතිලාභ බැලුවාම ලැබෙන ප්‍රතිලාභයට වඩා ලොකු පිරිවැයක් දරනවද කියලා අමාත්‍යංශයේදී පරීක්ෂා කර බලන්න ඕනේ. හරිද? මෙහෙම ලියන්න. දෙපාර්තමේන්තු වල අධිවියදම් පිළිබඳව අමාත්‍යංශයේදී පරීක්ෂා කර බැලීම. ඒ වගේම දෙපාර්තමේන්තු කිසියම් දෙපාර්තමේන්තුවක් තමන් යටතේ තිබෙන ආදායම් එකතු කරනවා නම් තමන් යටතේ තිබෙන කිසියම් දෙපාර්තමේන්තුවක් ආදායම් එකතු කරනවා නම් ඒ ආදායම් එකතු කිරීමේ කාර්යාලය පිළිබඳව සිවිල්ලෙන් ඉන්න ඕනේ. හරියට වෙනවද නැද්ද? මොනවද අඩුපාඩු? හිඟ ආදායම් එකතු කරනවද? ඇස්තිමේන්තු හරියට හදනවද? අන්න ඒවා හොයලා බලලා පරීක්ෂා කරන්න ඕනේ. පැහැදිලිද? තමන් යටතේ තිබෙන දෙපාර්තමේන්තුවක ලැබෙන්න ඕනේ ආදායම් හරියට එකතු වෙනවද? ඒ සඳහා නිවැරදි වැඩපිළිවෙලක් සකස් කළාද? එතකොට ඒ සම්බන්ධයෙන් හොඳින් සිවිල්ලෙන් ඉඳලා ඒ පිළිබඳව අමාත්‍යංශයේදී පරීක්ෂාවට ලක් කිරීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙකුගේ වගකීමක්. ඒක ලියා ගන්න. දෙපාර්තමේන්තු වලට ලැබිය යුතු ආදායම් එකතු කිරීමේ කාර්ය පිළිබඳව සිවිල්ලෙන් සිටීමත් අමාත්‍යංශයේදී පරීක්ෂාවට භාජනය කිරීමත් ඒ වගේම රජයට සිදුවන පාඩු විධිමත්ව අය කරගන්නා බවට තහවුරු කරන්න ඕනේ. පැහැදිලිද? රජයට සිදුවන පාඩු විධිමත්ව අය කරගන්නා බවට. මොනවද රජයට සිදුවන පාඩු? මොන වගේ පාඩුද රජයට සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන්? මොන වගේ පාඩුද? වාහන අනතුරු වලින් පාඩු වෙනවා. තව දරන වියදම් සමහර වියදම් දරනවා නිරපරාධ වියදම් දරනවා. සාමාන්‍ය අපිට කියන අර පිළිමැස්මේ කියලානේ. විගණන විමසුමකින් අපිට පෙන්නලා දුන්නොත් අපිට එහෙම අය කරන්න පුළුවන්. අපි එහෙම අය කරලා තියෙනවා. එක් අවස්ථාවක මට මතකයි කාර්යාලයක ඉන්ධන ත්‍රී වීලර් එක ඉන්ධන හරියට බැලන්ස් කරේ නැතුව
විගණනයෙන් පෙන්නලා දුන්නාට පස්සේ රුපියල් 94000 ගණක් අපි අය කළා. ඒතර ඒ වගේ තියෙනවා. රජයේ පාඩු සිදුවන අවස්ථා තියෙනවා නම් ඒවා අය කර ගැනීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීමක් වෙනවා. ලියා ගන්න අන්තිම එක රජයට සිදුවන පාඩු විධිමත්ව අය කර ගන්නා බවට තහවුරු වීම. රජයට සිදුවන පාඩු විධිමත්ව අය කර ගන්නා බවට තහවුරු වීම. කවුද මාතෘකාව ගණන් දීමේ නිලධාරී? එතකොට ගණන් දීමේ නිලධාරිය කියන්නේ කවුද? මුදල් කටයුතු පිළිබඳ වගකීම දරන අමාත්‍යාංශයක් යටතේ පාලනය වන දෙපාර්තමේන්තු ප්‍රධානියා අපි කියනවා ගණන් දීමේ නිලධාරී. ඒ වගේම අමාත්‍යාංශයක අමාත්‍ය කාර්යාලය කිසියම් අමාත්‍යාංශයක අමාත්‍යාංශ කාර්යාලයේ ගණන් දීමේ නිලධාරියා වෙන්නේ කවුද? අමාත්‍යාංශ ලේකම්. ඒතර අමාත්‍යාංශ ලේකම් භූමිකා දෙකක් රඟපානවා. මොකද්ද භූමිකා දෙක? ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක් විදිහට කටයුතු කරන සමස්ත අමාත්‍යාංශයට තමන්ගේ තමාගේ කාර්යාලයට අමාත්‍යාංශ කාර්යාලයට තමා කවුද? ගණන් දීමේ නිලධාරිය. ගණන් දීමේ නිලධාරිය. පැහැදිලිද? හරි මෙහෙම ලියන්න. මුදල් කටයුතු පිළිබඳ වගකීම ඉටු කරන මුදල් කටයුතු පිළිබඳ වගකීම ඉටු කරනු ලබන අමාත්‍යාංශයක් යටතේ පාලනය වන දෙපාර්තමේන්තුවක දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ගණන් දීමේ නිලධාරියෙකු ලෙස හඳුනා ගනී. අණ්ඩාගාරයේ විශේෂ විධිවිධානයක් යොදා නොමැති නම් එක් දෙපාර්තමේන්තු වල මුදල් ගනුදෙනු පිළිබඳ වගකීම ගණන් දීමේ නිලධාරීන් වන දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පැවරේ. ගණන් දීමේ නිලධාරීන් වන දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පැවරේ. අමාත්‍යාංශ ලේකම්වරයෙකු තම අමාත්‍යාංශ කාර්යාලයේ මුදල් ගනුදෙනු පිළිබඳ ගණන් දීමේ නිලධාරියා වේ. මුදල් ගනුදෙනු පිළිබඳ ගණන් දීමේ නිලධාරියා වේ. ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම්. ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම් මොනවද? මේවා ඉතින් දෙන්නම වෙනවා. ඉතින් අපි පොඩක් මතක තියෙන්න පුළුවන් විදිහට කතා කරමු. දැන් මේ වෙලාවට හැබැයි ඉතින් මතක තියෙන්නේ නැති වෙයිනේ. වෙලාව හොඳ නැහැනේ. එකක් තමයි තමන්ගේ දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු පාලනය හා මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට වග කියන්න ඕනේ. තමන්ගේ කටයුත්ත සාමාන්‍ය අපි මෙහෙම හිතමුකෝ. තමන්ගේ කාර්යාලයේ මූල්‍ය හා මෙහෙයුම් කටයුතු පිළිබඳ මොකද කරන්න ඕනේ? මූල්‍ය කටයුතු පාලනය හා මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට මේවා වග වෙන්න ඕනේ. දැන් අපි මෙන්න මෙහෙමනේ අපි කියන්නේ. ඉතින් ඔය 135 36 37 38 39 කර කතා කරනවානේ. ඒතර 135 බලය බෙදන්නේ කාගේ බලයේද? 135 බෙදන්නේ කාගේ බලයේද? නිදිද? යම් ශීර්ෂයකට අදාළ ගණන් දීමේ නිලධාරියාගේ වගකීම තමයි අදාළ පහළ නිලධාරීන් බෙදන්නේ. පැහැදිලිද? ප්‍රධාන ගණන් දීමේ නිලධාරී ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම. එහෙමනම් එම කාර්යාලයේ කටයුතු පිළිබඳ වග වෙන්න ඕනේද නැද්ද? වග වෙන්න ඕනේ නේ. තමාගේ කාර්යය. දැන් අපි කියනවා වගකීම් බලය බෙදන්න පුළුවන්.
වගකීම පවරන්න පුළුවන් හැබැයි වගකීමෙන් මිදෙන්න බෑ කියලා. බලය බෙදලා වගකීම පවරන්න පුළුවන් හැබැයි වගකීමෙන් මිදෙන්න බෑ. මොකද වගකීම් පවරනකොට පැවරිය යුත්තේ ඒ ඉටු කළ හැකි අයෙකුට. ඒතර ඉටු කරන්න බැරි කෙනෙකුට පවරලා යම් කිසි දෙයක් වුණොත් කවුද වග කියන්න ඕනේ? අදාළ නිලධාරි වග කියන්න ඕනේ. පැහැදිලිද? එතකොට එහෙමනම් තමන්ගේ කාර්යාලයේ මූල්‍ය කටයුතු පාලනය මෙහෙවීම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට වගකීම වග වෙන්න ඕනේ. පළවෙනි එක ලියා ගන්න. දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු පාලනය හා මෙහෙවීම දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු පාලනය හා මෙහෙවීම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරී වෙත වගකීම. ඒ වගේම දැන් රජය මුදල් වෙන් කරන්නේ ඇයි? ඇයි ආයතන වලට මුදල් වෙන් කරන්නේ අයවැයෙන්? වෙන් කරන මුදල් වර්ග දෙක එකක් තමයි පුනරාවර්තන වියදම් අනිත් එක ප්‍රාග්ධන වියදම්. සාමාන්‍යයෙන් පෞද්ගලික අංශය ගත්තොත් අපි සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් ප්‍රාග්ධන වියදම් වැඩි පුනරාවර්තන වියදම් අඩුයි. එහෙම තමයි සාමාන්‍ය වෙනත් ආයතන. හැබැයි රජය පුනරාවර්තන වියදම් අතිමහත් අතිශය වැඩි ප්‍රාග්ධන වියදම් අඩුයි. ප්‍රාග්ධන වියදම් අඩුයි. එතකොට දැන් අපි රජයේ ප්‍රතිපත්ති අනුවනේ වියදම් කරන්නේ. වියදම් දරන්නේ ආයතනයේ විෂන් එක ළඟා කරගන්න. ඕනෑම ආයතනයක් පිටවනකොට පිටුවීමේ පරමාර්ථයක් තියෙනවානේ. ප්‍රාලේ කාර්යාලයක ඉඳලා බිම් මට්ටමේ ග්‍රාම නිලධාරී කාර්යාලයක ඉඳලා අමාත්‍යාංශයක් දක්වා සෑම කාර්යාලයක්ම පිහිටුවන්නේ ඇති කරන්නේ යම් කිසි අරමුණක් උදෙසා. කිසියම් කාර්යයක් උදෙසා. එතකොට මේ රජයේ ප්‍රතිපත්ති අනුව අනුමත කාර්යයන් වෙනුවෙන් මුදල් ප්‍රතිපාදනය කරලා නිසි පරිදි සැලකිල්ලෙන් සැලසුම් සකස් කරලා මේවා කරගෙන යනවා කියලා සෑහීමකටපත් වෙන්න ඕන. දිග වැඩිනේ. දැන් ආයතනයක් රජයේ කිසියම් රජයේ ආයතනයක් වැඩක් කරනකොට කිසියම් අරමුණකින් වැඩක් කරන්නේ කළ යුතු කාර්යයකට. එහෙම නැත්නම් කාර්යාලයක් හදලා ඒ කාර්යාලයේ යම් පිරිසකට රැකියා දීලා ඔවුන්ගේ පරිණාමය බේරන්න විතරක් නෙවෙයිනේ ආයතනයක් තියෙන්නේ. මොන හරි වැඩක් කරන්න. එතකොට අන්නේ කාර්ය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදනය කරලා දීලා දැන් මේ වැඩේ කරන්න මුදල් ප්‍රතිපාදනය කරලා දෙන්න ඕනේ. තමයි යට තිබෙන කාර්යාලයක මුදල් ප්‍රතිපාදනය කරලා දීමේ වගකීම කාටද? ගණන් දීමේ නිලධාරීන්ට හා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට. කවුද බජට් ඩිස්කෂන් වලට යන්නේ? දෙපාර්තමේන්තු ප්‍රධානී. පාර්ලිමේන්තු කතා කරන ඒවාට යන්නේ කවුද? දෙපාර්තමේන්තු ප්‍රධානී. ලේකම්වරු. එතන ජනාධිපති සමග, අගමැති සමග, මුදල් ඇමති සමග සාකච්ඡාවට යන්නේ කවුද? අපිද නෑනේ. ඔයාලද නෑ. කවුද යන්නේ? දෙපාර්තමේන්තු ප්‍රධානී. අමාත්‍යාංශ ලේකම්වරු. එතකොට ඒ කාර්යයන් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය කර දීම ඔවුන්ගේ වගකීම. ඒ වගේම ඒවා නිසි අවධානයෙන් හා සැලකිල්ලෙන් සැලසුම් කරගෙන යන බවට සෑහීමකටපත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද කරන්න ඕනේ? දැන් මම මේ කියනවා කල්පනා කරන්න ඔයාලගේ ආයතනයත් එක්ක සංසන්දනය කරලා මතක් කරගන්න. මේවා මේ විදිහට වෙන නිසා ඔයාලට මේවා මතක තියාගන්න හරි ලේසියි. හරි දෙවෙනි එක ලියා ගන්න. රාජ්‍ය ප්‍රතිපත්ති අනුව අනුමත කාර්යයන් වෙනුවෙන් මුදල් ප්‍රතිපාදනය කරදී නිසි අවධානයෙන් හා සැලකිල්ලෙන් සැලසුම් කරගෙන යන බවට සෑහීමකටපත් වීම. ඒ වගේම ප්‍රවර්තන වර්ෂයේ ඉලක්ක ඉටු කර ගැනීම පිළිබඳ වගකීම. දැන් මම අර ඉස්සෙල්ලා ඔයාලට කිව්වනේ ඕනෑම ආයතනයකට ඉලක්ක තියෙන්න ඕනේ මේ වසරේ මම මේ ටික ඉටු කර ගන්නවා කියලා. ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආයතනයකට තියෙන්න ඕනේ මම මේ වසරේ මෙන්න මේ ටික කර ගන්නවා. පැහැදිලිද? ඔයාලත් එහෙම අරමුණක් නොතිබ්බොත් මෙන්න මේ කාලය වෙන විට මේ ටික ඉටු කර ගන්න ඕනේ කියලා ඉලක්කයක් නොතිබ්බොත් ඔයාලට එතනට යන්න පුළුවන්ද?
යන්න පුළුවන්ද බෑ. එමනේ ඒක නිසානේ බොහෝ වෙලාවට විභාගේ දාලා පාඩම් කරන්න අතර ගන්න මේ ඇඩ්මිෂන් එක ආවට පස්සේනේ. ඒ ඉලක්කවල තිබෙන යහපත් ලක්ෂණ. එතකොට ප්‍රවර්තන වර්ෂයේ ඉලක්ක හදාගෙන ඒ ඉලක්ක ඉටු කර ගැනීම පිළිබඳ වගකීමක් තියෙන්න ඕනේ. එතකොට ඒ ආයතනය මෙහෙයවන්න ඕනේ කොහොමද? ඒ ඉලක්ක ඉටු කර ගැනීම උදෙසා. පැහැදිලිද? එහෙම නැත්නම් මාසේ අන්තම් කල් මැරලා ඉවර කරගන්න නෙවෙයි. තුන්වෙනි එක ප්‍රවර්තන වර්ෂයේ ඉලක්ක ඉටු කර ගැනීම පිළිබඳ වගකීම. ප්‍රවර්තන වසරේ ඉලක්ක ඉටු කර ගැනීම පිළිබඳ වගකීම. රෙගුලාසි. ඒ වගේම වෙනත් නියමයන් තියෙනවා. චක්‍රලේඛ තියෙනවා. නේ විවිධ රෙගුලාසි චක්‍රලේඛ නියමයන් අපි පිළිපදින්න ඕනේ. එතකොට ගණන් දීමේ නිලධාරියාගේ වගකීමක් තමයි මෙන්න මේ නියමයන් පිළිපදිනවද? මුදල් රෙගුලාසි වෙනත් නියමයන් පිළිපදිනවද? එහෙම නැත්නම් අවශ්‍ය වෙලාවක අතිරේක බලතල අපිට ඕනෑම ආයතනයකට පුළුවන් අභ්‍යන්තර පාලනයන් පවත්වා ගන්න. අභ්‍යන්තර සීමා කිරීම කරන්න පුළුවන්. පැහැදිලිද? සාමාන්‍ය සමහර කාර්යාල කියනවනේ. කවුරුවත් සඳුදා බදාදා කාර්යාලේ නිවාඩු ගන්න බෑ. එහෙම නියමයන් තියෙන සමහර ආයතනවල. දැන් පෞද්ගලික අංශේ බලන්නකො. සාමාන්‍යයෙන් තමන්ගේ ළඟම ඥාතියෙක් මිය ගියා ආයතනයට ගිහලා නිවාඩු දාලා එන්න ඕනේ. දැන් පහුගිය දවස්වල අයිතියක් නැහැ රජයේ මුදල් වලින් යැපෙන අපිට රාජ්‍ය ආයතනයක වැඩ නවත්තන්න. ඒක නිසා ආයතනයේ දුවන ආකාරයකට අතිරේක බලතල අපිට හදලා ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේ අරමුණ ඉටු කරගන්න. අපේ නෙවෙයි ආයතනයේ අරමුණ ඉටු කරගන්න ඕනේ. පැහැදිලිද? හතරවෙනි කාරණය මුදල් රෙගුලාසි හා වෙනත් නියමයන් පිළිපදින බවත් අවශ්‍ය විටක අතිරේක බලතල නියමයන් හා පාලනයන් පවත්වාගෙන යන බවත් තහවුරු කර ගැනීම. ඒ වගේම මම ටිකක් වැඩිපුර කතා කරනවා. එතකොට ඔයාලට මේව මතක හිතේවි කියලා විශ්වාසයෙන්. එතකොට කල්පනා කරලා 5ක් 6ක් කරලා ලියා ගන්න පුළුවන් නම් වටිනවා. මූල්‍ය පරිපාලනය සඳහා පිහිටුවා ඇති සැලසුම් කාර්යක්ෂම බවට සහතික වීම. මූල්‍ය පරිපාලනය සඳහා පිහිටුවා ඇති සැලසුම් කාර්යක්ෂම බවට සහතික වීම. දැන් මූල්‍ය පරිපාලනය කියන්නේ මුදල් ගනුදෙනු පිළිබඳ එහෙම නැත්නම් ගිණුම් කටයුතු පිළිබඳ තිබෙන සැලසුම් කාර්යක්ෂමව නිවැරදිව හරියට සිදු වෙනවාද කියලා සහතික වෙන්න ඕන. මූල්‍ය පරිපාලනය සඳහා පිහිටුවා ඇති සැලසුම් මූල්‍ය පරිපාලනය සඳහා පිහිටුවා ඇති සැලසුම් කාර්යක්ෂම බවට සහතික වීම. කාර්යක්ෂම බවට සහතික වීම. ඊළඟ කාරණය අපි ලියාගෙනම කතා කරමු. රාජ්‍ය ආදායම නිශ්චය කිරීම, එකතු කිරීම, ගිණුම්ගත කිරීම නිවැරදිව කරන බවට සහතික වීම. රාජ්‍ය ආදායම නිශ්චය කිරීම, එකතු කිරීම, ගිණුම්ගත කිරීම නිවැරදිව කරන බවට සහතික වීම. කාරණේ පැහැදිලි නේද? රාජ්‍ය ආදායම එකතු කරන ආයතනයක රාජ්‍ය ආදායම හරියට තීරණය කිරීම, ඇස්තමේන්තු කිරීම, ඒ වගේම ඇස්තමේන්තු කළ ආදායම එකතු කිරීම, ඒ වගේම එකතු කළ ආදායම නිවැරදිව ගිණුම්ගත කිරීම. මෙන්න මේවා හරියට සිදු වෙනවා කියලා සහතික වෙන්න ඕනේ. රාජ්‍ය ආදායම නිවැරදිව එකතු වෙන්න ඕනේ. ඒවා නිශ්චය කරන්න ඕනේ, හරියට තාක්ෂීරු කරන්න ඕනේ, අඩු වෙන්නේ නැතුව. ඒ වගේම ඒවා එකතු කරන්න ඕනේ, ගිණුම්ගත කරන්න ඕනේ. මේවා මෙහෙම සිදු වෙනවා කියලා සහතික කර ගැනීම ගණන් දීමේ නිලධාරියෙකුගේ වගකීමක්. පැහැදිලිද? ඒ වගේම ගෙවීම් කටයුතු නිවැරදිව අප්‍රමාදව සිදු වෙනවා කියලා සොයා බැලීම. අපි ගෙවීමක් කරන්න ඕනේ ගෙවී යුතු දිනට. පැහැදිලිද? ළමයෙකුට කිරි දෙන්න ඕනේ වෙලාවට. කිරි නැතුව අඬලා හෙම්බත් වෙලා නිින්ද ගියාට පස්සේ කිරි දීලා වැඩක් නැහැ. අප්‍රිකාවේ එක ප්‍රදේශයක කරපු සමීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා එහෙම දරුවෝ අඬලා හෙම්බත් වෙනමකන් අඬලා
නින්ද යන දරුවෝ හරි නපුරුයි කියලා ලොකු වුණාම. එහෙම කියමනක් තියෙන. ඒ වගේ සමහර රාජ්‍ය ආයතනවල ගෙවීම් කරන්න එපා වහයට හොදි බෙදනවා වගේනේ. අපි ගෙවීම් කරන බොහෝ කාර්යයන් අපි ඉටු කරවා ගන්නේ වැඩේ කරගෙන සල්ලි දෙන්නේ. බලන්නකො රාජ්‍ය ආයතන කොච්චරද කියලා කොහොමද කටයුතු කරන්නේ කියලා. අපි බහණ්ඩ අරගෙන තමයි සල්ලි දෙන්නේ. ඒ වගේම සල්ලි අරගෙන තමයි සේවා දෙන්නේ. රාජ්‍ය ආයතන වල හැටි බලන්නකො. අපි බහණ්ඩ අරගෙන ගෙදර ඔෆිස් එකේ කාර්යාලයට ගෙනහලා පරීක්ෂා කරලා හොඳද නරකද කියලා බලලා ඉන්ස්ටෝල් කරලා නේ පරිගණකයක් නම් ආයි TC report එකකුත් අරගෙන තමයි ගෙවන්නේ. ඒ වගේම ඒගොල්ලෝ බහණ්ඩ සපයන්න ඉස්සලා අපිට බිඩ් බොන්ඩ් එකකුත් දෙන්න ඕනේ. ඒ ඔක්කොම කරලා අපි අරගෙන පස්සේ තමයි ගෙවන්නේ. ඒතර එහෙම ගෙවන එක අපි නිවැරදිව අප්‍රමාදව ගෙවිය යුතුද නැද්ද? ගෙවන්න ඕනේ. හැබැයි අපි සේවාවන් සපයන්න ඕනේ කොහමද? ආදායම් බලපත්‍ර දෙනවද? හෙට සල්ලි දෙන්නම් කියලා නැහැනේ. මුදල් අරගෙන තමයි සේවාව සලසන්නේ. එහෙම කරන රජයත් පාඩු. එම නේද? ඊගාව එක ගෙවීම් කටයුතු නිවැරදිව හා අප්‍රමාදව සිදුවන බවට සොයා බැලීම. ගෙවීම් කටයුතු නිවැරදිව සිදුවන බවට සොයා බැලීම. ඒ වගේම විධිමත් අභ්‍යන්තර විගණන පරීක්ෂණයකට යටත් කොට මූල්‍ය පාලනය නිවැරදිව පාලනය කිරීම. දැන් ඕනෑම ආයතනයකට පුළුවන් අභ්‍යන්තර විගණනයක් ස්ථාපිත කරන්න. අභ්‍යන්තර විගණනයක් ස්ථාපිත කරලා ඒකට යටත් පරීක්ෂා කරවලා මූල්‍ය පාලනය හරිද වැරද්ද කියලා බලන්න පුළුවන්. ඒක ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙකුගේ වගකීමක්. ලියන්න විධිමත් අභ්‍යන්තර විගණන පරීක්ෂණයකට යටත් කොට මූල්‍ය පාලනය නිවැරදිව සිදු කරන බවට තහවුරු කර ගැනීම. මූල්‍ය පාලනය නිවැරදිව සිදු කරන බවට තහවුරු කර ගැනීම. ඒ වගේම මෙන්න මේ කියන කාරණය දැඩි ලෙස විගණනයෙන් දැන් බලනවා රජයේ වත්කම්. රජයේ වත්කම් හරියට ගිණුම්ගත වෙලා නැහැ, හඳුනගෙන නැහැ, මැනලා නැහැ, අගය කිරීම කරලා නැහැ. දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුගේ ගණන් දීමේ නිලධාරියෙකුගේ වගකීම තමයි තම ආයතනයේ යටතේ තිබෙන වත්කම් සුරක්ෂිතව පවත්වාගෙන යන බව තහවුරු කර ගැනීම. සුරක්ෂිතව. පැහැදිලිද? රජයේ වත්කම් වටිනාම දේ ඔබට මට ආයතනයකට වටිනාම දේ වත්කම්. හැබැයි රජයේ වත්කම් සම්බන්ධයෙන් අපි එච්චර අවධානයක් යොමු කරන්නේ නැහැ. හැබැයි කියනවා මුදල් රෙගුලාසි වල රජයේ වත්කම් සුරක්ෂිතව පවත්වාගෙන යන බව තහවුරු කරගන්න ඕනේ කවුද? අර සින්දුවේ ඉදිරි කොටස කියන්න එපා. දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් නැත්නම් ගණන් දීමේ නිලධාරියෙක්. ලියන්න රජයේ වත්කම් සුරක්ෂිතව පවත්වාගෙන යන බව තහවුරු කර ගැනීම. මෙන්න මේවා නම් දෙනවනේ. භාණ්ඩාගාරයේ හෝ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් විසින් කලින් කලට ඉල්ලන වාර්තා ලබා දීම. අපි ඒක ලියා ගමුනේ. භාණ්ඩාගාරයේ හෝ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් විසින් කලින් කලට ඉල්ලන වාර්තා නිසි පරිදි ලබා දීම. ඒ වගේම ගණන් දීමේ නිලධාරීන් කළ යුතු වැඩක් තමයි රාජ්‍ය ආදායම් පිළිබඳ ප්‍රගති වාර්තා ප්‍රධාන ගණන් දීමේ නිලධාරී වෙත යැවීම. අපි ඒකත් ලියා ගමු. රාජ්‍ය ආදායම් පිළිබඳ ප්‍රගති වාර්තා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් වෙත යැවීම. ඊගා කාරණය හිඟ ආදායම් එකතු කිරීමට විශේෂ විධි විධාන යෙදීම. ඒ වගේම වර්ෂ අවසානයේ නිසි පරිදි විසර්ජන ගිණුම් සකස් කර ඉදිරිපත් කිරීමත් ගණන් දීමේ නිලධාරියෙකුගේ වගකීම.
පැහැදිලිද? ඒක නිසා තමයි ඒ ගිණුම් වල අනිවාර්යෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානියා එහෙම නැත්නම් ගණන් දීමේ නිලධාරී අත්සන් කළ යුතුයි. ගණන් දීමේ නිලධාරීන් අත්සන් කළ යුතු. ඔයාලා දන්නවා ගිණුම් කාරක සභාවට ඉදිරිපත් වෙන්නේ කවුද? ගණන් දීමේ නිලධාරී සහ ගණකාධිකාරී. ගණන් දීමේ නිලධාරී සහ ගණකාධිකාරී. හරි? ලියන්න වර්ෂයේ අවසානයේ නිසි පරිදි අවසාන ගිණුම් සකස් කර ඉදිරිපත් කිරීම. දැන් තියෙන විසර්ජන ගිණුම් නෙවෙයි අවසාන ගිණුම්. වර්ෂයේ අවසානයේ නිසි පරිදි අවසාන ගිණුම් සකස් කර ඉදිරිපත් කිරීම. ඒ වගේම ඔයාලා දන්න කාරණයක් අප තැබීමට ඇති නිලධාරීන් සම්බන්ධව ඊළඟ කාරණය අප තැබීමට ඇති නිලධාරීන් සම්බන්ධව නීතිය අනුව අප තැබීමට කටයුතු කරවීම. අප තැබීමට ඇති නිලධාරීන් සම්බන්ධව නීතිය අනුව අප තැන්පත් කරවීමට කටයුතු කරන බව. එහෙමනම් මම බලන්නම් දැන් මේ ඇත්තටම අපි දවසකට කරන ප්‍රමාණය කුඩායි. මම බලන්නම් මේක මේ මම තනියෙන් රෙකෝඩ් කරලා හරි මේක දාන්න ක්‍රමයක් බලන්නම්. මොකද මේ ටික හරි ස්ලෝ යන්නේ. ස්ලෝ යන්න හේතුව මම කතා කරනවා වැඩිද මන් දන්නේ. මට මෙච්චර කතා නොකර කරන්නත් බෑ. පැහැදිලිද? 10:54යි. සියලු දෙනාට සුබම සුබ රාත්‍රියක් වේවා. මම මොන හරි උපක්‍රමයක් අනුගමනය කරන්න ඔයාලට මේ ටික ආවරණය කරගන්න. මොකද අපි යන්නේ මේ මෙහෙම යනකොට ස්ලෝ යන්නේ. ඒක නිසා අපි දෙයක් කරමු. එහෙනම් සියලු දෙනාට සුබම සුබ රාත්‍රියක්.